අපේ දේශපාලනේ අලුත් තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා නේද? චුට්ටක් සමාජයේම අන්දමන්ද වුණු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. දක්නික මොකද වෙලා තියෙන්නේ නේද? පොඩි මට ඊයේ හම්බුණා හම්බන්තොට ප්‍රදේශ කණ්ඩායමක ඒගොල්ලෝ කිව්වා සහෝදරයා ටිකක් රටම ගොළු වෙලා වගේ නේ කිව්වා. ඉතින් හාවක් කූවක් නෑ වගේ. තියනවද? තියනවද? ඇයි? ඒ කියන්නේ නේද මේ සිද්ධ වෙන සිදුවීම් විසින් සමාජයේ සෑම තරාතිරමකම කෙනෙක් යම් නේද අන්ධ මන්ද වුණු ස්වභාවයකට පත් වෙලා තිබෙනවා. නමුත් අපි හිතනවා එහෙම බෑ. මේ සිද්ධ වෙමින් තිබෙන සිදුවීම් පිළිබඳ හොඳ කියවීම හොඳ අදහසක් අපි ඔක්කොටම තිබිය යුතු තිබෙනවා. ඒ නිසා මම අද කල්පනා කරා වෙනදා අපේ ජාතික ජනබලවේගය කරන කතා බහට වෙනස්ව වර්තමානයේ මේ රටේ මතුවී තිබෙන තත්ත්වය පිළිබඳව යම් කරුණු කීපයක් මුලින්ම පැහැදිලි කරන්න. මොකද ඒක අත්‍යවශ්‍ය කරුණක් කියලා අපි හිතනවා. අපි කවුරුත් දන්නවා අපේ රට දීර්ඝ කාලයක් අනුගමනය කරේ ඊටමත් වැරදි අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තියක. ඔබට මතක ඇති අපි දශක ගණනාවක් මුළුල්ලේ මේ ආර්ථික ප්‍රතිපත්තියේ තිබෙන වැරද්දත් මේ ආර්ථික ප්‍රතිපත්ති ඉස්සරහට ගියපුවාම අපේ රටට විය හැකි අනතුරක් පිළිබඳව අපි දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළා. මේ ණය කඳු හැටියට ගොඩ ගහන විදි, ඒ ණය වලින් ඇති කරනු ලබන කොන්ක්‍රීට් වනාන්තරවල ප්‍රතිඵල රහිත බව, මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් අතලොස්සක් අතේ ගොඩ ගැහෙන බව, අපේ ජාතික නිෂ්පාදනය කඩා වැටෙන බව, ඒ වගේම අපේ ඇති නැති පරතරය වර්ධනය වෙන බව, මේ ආදී ආර්ථික තලයේ බොහෝ කරුණු අපි දශක ගණනාවක් තිස්සේ කිව්වා. මේ තමයි අපේ රට අත්පත් විය හැකි ඉරණම කියලා. නමුත් නේද අපි කිව්ව දේ ඒ තරමටම ජනතාව විශ්වාස කරෙත් නෑ. බොහෝ ජනතාව හිතුවා මේ මහා කොන්ක්‍රීට් වනාන්තර ගොඩනැගෙනකොට ඒක තමයි අපේ සංවර්ධන මාවත කියලා හිතුවා. ඔය ග්‍රීසියේ 2000 වසර ආරම්භයේදී ඔලිම්පික් කුලල තිබ්බා. ඒ ඔලිම්පික් කුලල තියෙන අවස්ථාවේදී ග්‍රීසියේ ඒ ඔලිම්පික් කුලල සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් ලෙස විශාල පිට්ටනි හැදුවා. විශාල එපාර්ට්මන්ට් හැදුවා. විශාල පාලම් බෝක්කු හැදුවා. ඒ හදන වෙලාවේදී ඒ විපක්ෂ නායක කාන්තාවක් හිටියේ. එතුමිය ඒ රටේ ජනතාව ආමන්ත්‍රණය කරලා කිව්වා මේ යන සංවර්ධන මාවත අනුව ග්‍රීසියේ මිනිසුන්ට අනාගතේ කණ්ඩ වෙන්නේ කොන්ක්‍රීට් කිව්වා. මොකද උනේ 2010 වෙනකොට ග්‍රීසිය කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. ග්‍රීසියේ විශාල මැදපාන්තික ජනතාවක් ග්‍රීසිය අත්හැරලා ගියා. ග්‍රීසියේ විශාල නැව් කර්මාන්තයක් හිමි රටක්. ලෝකේ ප්‍රධානම නැව් හිමිකාරීත්වයේ තිබෙන ග්‍රීසියේ කෝටිපතියෙකුට. ඔහු උඩුමහලේ සිට බිමට පැනලා මිය ගියා. අවුරුදු 12කට යාන්තම් මේ 2022 වෙනකොට තමයි යාන්තම් ගොඩ යමින් තිබෙන්නේ ග්‍රීසිය. අවුරුදු 12කට පස්සේ තමයි ග්‍රීසිය යම් හරි අඩියක් ඉස්සරහට යන්න පටන් ගන්න තිබෙන්නේ. අද ගියත් ග්‍රීසිය විශාල පාළු කාන්තාරයක් බවට පත් වෙච්ච නගර තිබෙනවා. විශේෂයෙන්ම යුරෝපා සංගමයට අයිති රටක්. යුරෝපා සංගමය ගොඩක් උදව් කරත් ඒ ආර්ථික අවපාතයෙන් ගොඩ එන ග්‍රීසියට දශකයකට වඩා වැඩි කාලයක්. එක කාලයකදී ග්‍රීසිය ආණ්ඩුව තීරණය කරා ග්‍රීසිය පුරවැසියෙකුට අපි වගේ ගොඩක් ඒගොල්ලෝ දැන් සල්ලි වලින් නෙවෙයි ගනුදෙනු කරන්නේ මේ. ඒගොල්ලෝ ගනුදෙනු කරන්නේ කාඩ් හරහා. ඒ කාඩ් වලින් දවසකට ගන්න පුළුවන් යුරෝ 20යි කියලා නියමයක් දැම්මා. යුරෝ 20යි ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය බනිස් එකකුයි කොෆි එකකුයි නේ දෙන්නෙකුට බීපුවම යුරෝ 20 ඉවරයි. ඒ තරමට අගාධයකට ගියා
ඒ වැරදි ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක වලට අද ග්‍රීසිය මුහුණ දුන්නා. ඒ විදියටම ලෙබනනේ මුහුණ දී තිබෙනවා. ඒ විදියටම ලිබියාව මුහුණ දුන්නා. ඒ විදියටම ස්පාඤ්ඤය මුහුණ දුන්නා. ස්පාඤ්ඤයක වෙලාවකදී තීරණයක් ගත්තා රාජ්‍ය සේවකයන් වැටුප් 10%කින් කප්පාදු කරන්න. දෙන වැටුපක් කපන්න තිබුණේ. ඇයි? අනුගමනය කරලාද වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කරලාද මහා ණයකන්දක් රටක් වෙලාගෙන පැතුරුණු මහා වංචා දූෂණ රටේ ඇතුලේ නිෂ්පාදනය වෙන ධනය ඊට කුඩා කණ්ඩායමක් මත කේන්ද්‍රගත වීමේ ප්‍රතිවිපාක මත රටක් මුළුමනින්ම ව්‍යසනයටපත් වුණා. අද අපි ඒ ආරම්භක පියවර තබලා ඉවරයි. අපි දන්නේ සංඛ්‍යා දත්ත පොත් ඇතුලේ බැලුවොත් නිකන් කොලයකට ලියලා අපි බැලුවොත් සංඛ්‍යා දත්ත ටික අපි තාමත් ගැඹුරු අගාධයක ඉන්නේ. විශාල ගැඹුරු අගාධයක. සාමාන්‍යයෙන් ගත්තොත් පහුගිය අයවැය ලේඛනය අනුව කියනවා ආණ්ඩුවේ ආදායම ට්‍රිලියන 2ක් වගේ කියනවා. බිලියන 2000. ආණ්ඩුවේ වියදම බිලියන 5000 ඉක්මවන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔයගලන්ට උපකල්පනය කරොත් ආණ්ඩුව රුපියල් 40ක් උපයනකොට ආණ්ඩුවට රුපියල් 100ක් වියදම් කරන්න වෙලා තියෙනවා. මොකද ප්‍රතිවිපාක? අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය මදි අපේ භාණ්ඩ ආනයනය කරන්නත් අපේ ණය වාරික ගෙවන්න. ඒ අවසන් ප්‍රතිවිපාක බවට පත් වී තිබෙන දේ මොකද්ද? පුරවැසියන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ නේද? පහසු මිලටත් මිලදී ගන්නත් සහ මිලදී ගන්න භාණ්ඩ නැති වෙන තත්ත්වයකුත් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා විශාල ඩීසල් පෝලිම් පෙට්‍රල් පෝලිම් ගොඩ ගිහිලා තිබෙනවා. ගෑස් පෝලිම් තිබෙනවා. කිරිපිටි හිගයක් ඇති වුණා. නේද? විදුලිය කප්පාදුවක් ඇති වුණා. මට මතකයි මේ ආණ්ඩුව වෙනකොට ග්‍රෑම් 400 කිරි පැකට් එකක් තිබුණේ රුපියල් 380ට. අද රුපියල් 1020යි. මේ තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් කිරි පැකට් එකක මිල ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා ජනතාවට තමන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගන්න බැරි ආර්ථික අගාධයකට අපේ රටපත් කරලා තිබෙනවා. මේකට විරුද්ධව මොකද වුනේ? මේකට විරුද්ධව ජනතාව පාරට බැස්සා. අපි දැක්ක මාතල නගරේ නේද? මාතලේ නගරේ නිකන් පුරවාදමපු මහා ජනගඟක් මාතලේ නගරයට ඇවිල්ලා කිව්වා මේක අපිට දරා ගන්න බෑ අපිට විසඳුම් දෙන්න කියලා. බඩු මිල අහස උසට ගිහිල්ලා තියෙන්නේ. මේ විදිහට බඩු අරගෙන අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. බඩු මිල ටිකක් අඩු කරලා තියෙනවා. මේ විදුලිය කප්පාදුව අපිට දරා ගන්න විදියක් නැහැ. අපේ දරුවන්ට පාඩම් කරන්න විදියක් නැහැ. අපිට විසඳුමක් ලබා දෙන්න. මේ තෙල් ගෑස් හිගය අපිට දරා ගන්න විදියක් නැහැ. අපිට විසඳුමක් ලබා දෙන්න කියලා මාස 3-4ක් තිස්සේ රට පුරා ජනතාව පාරට බැස්සා. ඔබ හිතන්න ඔය සාමාන්‍ය ඔය පැල්පත් වාසීන්ට හදපු මේ පැල්පත් වාසීන්ට හදපු තට්ටු නිවාස තියෙනවා. සමහර තට්ටු නිවාස තට්ටු 28ක් උසයි. විදුලිය පැය 10ක් කපනකොට ලිෆ්ට් එක වැඩ කරන්නේ. ලිෆ්ට් එක වැඩ කරන්නේ නැති වෙනකොට තට්ටු 28ක් නගින්න ඕන බහින්න පුළුවන්. ලෙඩෙක් අරගෙන බහින්න බෑ. ගෑස් ටැංකියක් අරගෙන යන්න බෑ. විශාල වද වේදනාවටපත් වුණා මේ රටේ පුරවැසියන්. විශේෂයෙන්ම අපි දන්න අප්‍රේල් මාසය කියන්නේ ටිකක් උෂ්ණාධික මාසය. දරුවන්ට නිදා ගන්න ෆෑන් එකක් නැහැ. නේද? සමහර අම්මලා දරුවට නිින්ද යනකම් පවන් ගහ ඉන්නවා. ආපහු පවන් ගහන එක නතර වෙනකොට දරුවා හැරෙනවා. ඒ නිසා ජනතාව පීඩාවට විරුද්ධව මොකද කරේ? පාරට බැස්සා. පාරට බැස්සාම ආණ්ඩුවකට අහුම්කම් දුන්නේ නැහැ. අහුම්කම් දුන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ විශාල පුරාජේරු කතා කියන්න පටන් ගත්තා. ජොන්සන් පනාන්දු කිව්වා අපිට මේ ආර්ථික ප්‍රශ්නයක් නැහැ. ඇතිතරම් සල්ලි තියනවා කිව්වා. මේ මාස 3-4කට කලින් හොඳේ. නේද? ඇතිතරම් අපිට සල්ලි තියනවා. ඒ විදිහටම මහ බැංකුවේ අධිපති හිටපු අජිත් නිවාර් කබ්‍රාල් තායිලන්තයේ 1997 මැයි 2 වෙනිදා තායිලන්තේ බාත් එක මේ ඩොලරයක් වෙනුවෙන් බාත් ගෙව්වේ
බාත් 25යි. මැයි 3 වෙනිදා වෙනකොට ඩොලරයක් වෙනුවෙන් බාත් ගෙවන්න උනා 50ක්. ඩොලරේ වේගෙන් කඩා වැටුණා. මේ ඩොලරයට සාපේක්ෂව බාත් එක වේගෙන් කඩා වැටුණා. මේකට විරුද්ධව ඒ සාමාන්‍ය පුරවැසියෙක් කියලා නඩුවක් දැම්මා. ඒ නඩුවට අනුව තායිලන්තයේ මහ බැංකුව අධිපතිවරයා හිරේ ගියා. තමන්ගේ ආර්ථිකය පිළිබඳ තමන්ට තිබෙන ජනතාවගේ වගවීම ඉටු කරන්න අසමත් වීම මත අන්නේම හිරේ යන්න ඕන කබ්‍රාල්. මම කිව්වේ. ආර්ථිකය මොකද්ද කිව්වේ? ඇතිතරම් ඩොලර් තියෙනවා කිව්වා. ඔබට මතකද? ඉතාමත් වැරදි ආර්ථික තීන්දුව తీරන ගත්තා කබ්‍රාල් සහ බැසිල් එකතු වෙන්න. මේ අර්බුදය අපි මේ විදියට පුපුරන බව අපි දිගු කාලයක් තිස්සේ ආර්ථිකේ කඩාවැටීමක් ගැන කිව්වා. හැබැයි පහුගිය අප්‍රේල් මැයි වෙනකොට අපි කියන්න පටන් ගත්තා අපිට ණය ගෙවා ගන්න බැරි වෙන ආර්ථිකයක් ඇති වෙනවා. බහන්න ආනයන කරන්න බැරි ආර්ථිකයක් ඇති වෙනවා. මේ තීන්දුව ටිකවත් වේගෙන් ගන්න කියලා අපි ආරාධනා කරා. හැබැයි කිසිවකට වුන්කම් දුන්නේ නැහැ. ඔවුන් උද්දච්ච ස්වභාවයෙන් හිටියා. ඔබට මතක ඇති බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ ගිහිල්ලා එනකොට කටුනායක ගුවන්තොටුපළේ මාධ්‍යවේදියෙක් ඇහුවා මේ ආර්ථිකේ කඩාවැටීමක් තිබෙනවා මොකද කරන්න කියලා ඇහුවා. ඒක බැසිල් රාජපක්ෂ කියනවා නෑ වැඩි දුර හිතන්න එපා. මුදල් නැමෙති. එහෙමයි කියන්න පටන් ගත්තා. ඒ නිසා ජනතාවගේ ඉල්ලීම් හාස්‍යයට භාජනය කරන්න පටන් ගත්තා. ගාමිණී ලොකුගේ තෙල් නැමෙති කියන්න පටන් ගත්තා. නේද? බවුසර් වලින් තෙල් යවපුවාම සෙඩ් වල තෙල් පිරීලා නේද බවුසර් ආපහු හිරලෙනවා මතකද මේ තෙල් නැමති හොඳේ මේ මාස දෙකකට කලින් ඒ නිසා මොකද කරේ ජනතාවට ඒත්තු ගියා මොකද්ද තව දුරටත් මේ පාලකයන්ගෙන් සහන ඉල්ලලා වැඩක් නැහැ ජනාධිපතිට අපි කිරිපිටි දෙන්න කිව්වට ගෑස් දෙන්න කිව්වට තෙල් දෙන්න කිව්වට මේ ආර්ථික අර්බුදය විසඳන්න කිව්වට වැඩක් නැහැ ගොවි ජනතාවට තමගේ ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය වෙන පොහොර දෙන්න කිව්වට වැඩක් නැහැ. ජනතාව අන්තිමේදී කිව්ව මොකද්ද? ඕගොල්ලන්ට තවදුරටත් මේවා කියලා වැඩක් නැහැ. කරුණා කරලා ගෝඨාභය යන්න. මම එහෙම කිව්වට ජනතාව කිව්වේ එහෙම නෙවෙයි. උඹ ඵලයන් ගෝඨා කියලා. මම නිකන් අර නේද? එහෙම කිව්වේ. ඒ කියන්නේ මොකද උනේ? අර ආර්ථික අර්බුදයේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් මෙල්ලලා ජනතාව හඬා වැටෙනකොට මේ පෝලිං වල පැය ගණන් රස්තිය අඩු වෙනකොට පෝලිං වල ඉඳලා 9 දෙනෙක් මිය ගියා. 9 දෙනෙක් මිය ගියා පෝලිමේ ඉඳලා. ගෑස් පෝලිමේ තෙල් පෝලිමේ ඉඳලා. මිනිස්සු මැරෙනකොට මිනිස්සුගේ වේදනාව කෝපයක් බවට පරිවර්තන වුණා. පාරට බහලා ඊට පස්සේ කියන්න පටන් ගත්තා ගෝඨාභය ඵලයන් කියලා. ඊට පස්සේ ටික දවසක් ගිහලා කිව්වා ගෝඨාභයෙන් විතරක් නෙවෙයි මහින්දත් ඵලයන් කිව්වා. ඊට පස්සේ තව ටික දවසක් ඉඳලා කිව්වා ගෝඨාභය මහින්ද ඇතුළු රාජපක්ෂ පවුලම යන්න කිව්වා. ඊට පස්සේ ආයෙ පාරට ඇවිල්ලා කිව්වා ගෝඨාභය මහින්ද රාජපක්ෂ පවුල ආණ්ඩුවම ඵලයන් කිව්වා. එමුනේ කිව්වේ. ඒ කවදද? මීට සති දෙකකට තුනකට කලින්. මොකක්ද උනේ? ජනතාව ආර්ථික ප්‍රශ්න විසඳන්න කියලා ඉල්ලුවා. හැබැයි ජනතාව ආර්ථික ප්‍රශ්න විසඳන්න කියලා ඉල්ලනකොට ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා ඇහුම්කන් නොදෙනකොට පාලකයා ස්වභාවිකව ජනතාවව කොතැනද උඹ අපේ ප්‍රශ්න විසඳන්නේ නැත්නම් උඹ ඵලයක් සාධාරණයි. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න තමයි ආණ්ඩුව කදන් තිබෙන්නේ. તો ජනතාවගේ ප්‍රශ්න වලට සංවේදී නැත්නම් ඇහුම්කන් දෙන්නේ නැත්නම් ඒව ගැන කල්පනා කරන්නේ නැත්නම් ජනතාව නිතින්ම ආවක් කොතනද උඹලා අපේ ආර්ථික ප්‍රශ්නට විසඳුම් හොයන්නේ නැහැ. එහෙනම් උඹලා ඵලයල්. ඊට පස්සේ ලොකු උද්ඝෝෂණ මාලාවක් දියත් උනා මොකක් කේන්ද්‍ර කරගෙන. නේද ගෝඨාභයට යන්න කියලා. මහින්දට යන්න කියලා. ආණ්ඩුවට යන්න කියලා. දැන් මීට සති දෙක තුනකට කලින් මාතලේ නගරයට මහා ජනගංගාවක් ඇවිල්ලා කිව්වේ මොකක්ද? ගෝඨා go home. ගෝඨා ඵලයක්. ආණ්ඩුව ඵලයක් කියලා කියන්න පටන් ගත්තා. මෙහෙම කිය ඉන්නකොට මොකද උනේ? නේද? කිව්වේ මොකද්ද? ගෝඨට ගෙදර යන්න කියනකොට ගෝඨගේ ගෙදර රනිල් ගියා. මේකනේ වැඩි උනේ. දැන් ජනතාව කිය හිටියේ මොකද්ද?
ගෝඨා ගෙදර යන්න. අන්තිමට උනේ මොකද්ද? ගෝඨට ගෙදර යන්න කියනකොට රනිල් ගෝඨගේ ගෙදර ගියා. ගෙදර ගිහලා මොකද කරේ? ඔන්න නව අග්‍රාමාත්‍යවරයෙක්පත් වුණා කියලා සමාජයේ මතයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒතර සමාජය හිතුව මොකද්ද? දැන් විසඳයි. දැන් විසඳයි. පළමු කොටම තමයි මේ දෙන්නට අපේ රට පාලනය කරන්න අයිතියක් නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී පිළිගන්නව නම් ජනතාවගේ පරමාධිපත්‍ය බලය පිළිගන්නව නම් මේ දෙන්නට මොකද රට පාලනය කරන්න තිබෙන බලය? ජනාධිපතිවරයා කියන කවුද? මුළු රටම යන්න කියන කෙනා. අගමැති කියන්නේ කවුද? ගිය මහා ඡන්දේ යවපු කෙනා. දැන් රට පාලනය කරන්නේ කවුද? මුළු රටක් එකතු වෙලා යන්න කියන කෙනයි. අනිත් කෙනා කවුද? ජනතාව පහුගිය ඡන්දෙදි ගෙදර යවපු කෙනා. දැන් රට පාලනය කරන කවුද? මොකද්ද? යවපු කෙනා යන්න කියන කෙනයි. සාධාරණද? ඒක කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදය ජනතා පරමාධිපත්‍ය ගැන කල්පනා කරන කිසිදු කෙනෙකුට එකඟ වෙන්න කරුණක් නෙවෙයි. පුළුවන් කරුණක් නෙවෙයි. දෙක, ගෝඨාභය රාජපක්ෂට ලැබුණු ජනවරම 169ක ජනවරමක් තියෙනවා. හරි අපි පිළිගනිමු. ඒ ජනවරම ලැබුණේ මොකටද? 15-19 රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රට පාලනය කරපු විදියට විරුද්ධව 15-19 ආණ්ඩුවේ ජනාධිපති අගමැති ගහ ගන්නවා. ජනතාවට එපා වෙලා හිටියේ. 15-19 ආණ්ඩුව විශාල ණය කන්දක් අරගෙන විශේෂම ජාත්‍යන්තර සූර්ය බැඳුම් කරවලින් වැඩිම ණය ගත්ත රනිල්ගේ ආණ්ඩුව. ජාත්‍යන්තර සූර්ය බැඳුම් කරවලින්. ඒතර එවැනි විශාල ඩොලර් ප්‍රමාණයක ණය අරගෙන ආර්ථික හිර කරේ රනිල්ගේ ආණ්ඩුව. ඒ විතරක්ද? පාස්කු පහර වළක්වා ගන්න අසමත් වුණේ රනිල්ගේ ආණ්ඩුව. රට ඇතුළේ නොසන්සුන්තාවයක් නිර්මාණය කරේ රනිල්ගේ ආණ්ඩුව. ඒ නිසා ජනතාව බලාගෙන හිටියා මොකද්ද? කොයි ඡන්දේ ආවත් රනිල් වික්‍රමසිංහට දෙන්නම් බැටේ කියලා බලාගෙන හිටියා. අන්න රනිල්ගේ 15-19 ආණ්ඩුවට විරුද්ධව තමයි ගෝඨාභයට ජනවරම තියෙන්නේ. එමනේ. ගෝඨාභයට දීපු ඡන්දේ ඇතුලේ තියෙන මොකද්ද? ඡන්දවල පදනම මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ ලබා දීපු ඡන්දවල ඇතුලේ තිබෙන්නේ ඡන්දවල පදනම මොකද්ද? රනිල්ගේ ගෙදර යවන්න රනිල්ගේ ආණ්ඩුවට විරුද්ධව. දැන් ගෝඨාභයට ඡන්දෙ දුන්නේ රනිල්ගේ ආණ්ඩුවට විරුද්ධව. ගෝඨාභයට ආණ්ඩුවක් කරන්න බලය දුන්නේ රනිල්ගේ ආණ්ඩුවට විරුද්ධව. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒ රනිල් අරගෙන ආණ්ඩුවක් හදලා. මේක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. ඒ නිසා මේක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි පාලනය. ඒතර සමහර අය කියනවා ඉතින් සහෝදරයට ගන්න තිබ්බේ නැද්ද කියලා මගෙන් අහනවා. අහනවා නේද? අහනවා. එහෙම දෙන්නේ මත තියාගන්න. අපිට දෙනවද එහෙම? එහෙම දෙන්නේ නැහැ. හරිද? අපි දැම්මා යෝජනාවලිය රයිට් අපි ලෑස්ති බාර ගන්න. හැබැයි අපිට අඩුමතරමේ මේ 225 ඇතුලෙන් නේ ආණ්ඩුවක් හදාගන්න වෙන්නේ. අපි කැමති අමාත්‍ය මණ්ඩලයක් අපිට හදාගන්න නිදහස දෙනවා නම් අපි බාර ගන්නවා. දෙනවද? දෙන්නේ නැහැ. ඒක දැම්මට පහුවදා තමයි රනිල්ට දුන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් අපේ රටේ අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ බලය තිබෙන කාටද? අගමැතිවරයා පත් කිරීමේ ව්‍යවස්ථානුකූල බලය තිබෙන ජනාධිපතිවරයාට. ව්‍යවස්ථාවේ තියෙන්නේ කොහොමද? ව්‍යවස්ථාව මෙන්න මෙහෙම තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා ගැනීමට පුළුවන් යයි හැඟෙන කෙනාට ජනාධිපතිට අගමැති හැටියට පත් කරන්න පුළුවන්. ඒ ජනාධිපතිට අගමැති පත් කරන්න පුළුවන්. හැබැයි කොහොමද? පාර්ලිමේන්තුවේ මන්ත්‍රකාරයා කියන්නේ. හැබැයි මන්ත්‍රකාරයා මරන්න යනකොට මරන්න බෑ. පණ තියෙන්නේ ගිරවගාව. ඉතින් මන්ත්‍රකාරයට කොච්චර ගැහුවා? මන්ත්‍රකාරයා කොච්චර වද දුන්නත් එයාව මරන්න බෑ. පණ තියෙන්නේ ගිරවගාව. ඉතින් ගිරව අල්ල ගන්න ඕන. දැන් එදා මන්ත්‍රකාරයා ගාව පණ තිබ්බේ මන්ත්‍රකාරයාගේ පණ තිබ්බේ ගිරවගාව. අද රනිල් වික්‍රමසිංහගේ පණ තියෙන්නේ කපුටගාව. කපුටගාව. එහෙම නෙවෙයිද?
මේක තමයි ඇත්ත. ඒ නිසා එයාට අද සිදු වී තිබෙන්නේ කුමක්ද? එයාට සිදු වී තිබෙන්නේ අන් කවරක්වත් නෙවෙයි. රාජපක්ෂලා ආරක්ෂා කරන ප්‍රමාණයට එයාගේ ආරක්ෂාව රඳා පවතිනවා. එසේ නැත්තම් ආරක්ෂාවක් නැහැ. ඊළඟ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ නෙවෙයි ජාතිය අමතලා කරපු කතාවකදී ආර්ථික ශේෂපත්‍රය කිව්වා. ඒතර මම දැක්ක ගොඩක් අය කියන්න පටන් ගත්තා හරි ෂෝක්නේ මොනවා වුණත් ඇත්ත කිව්වනේ. එන්නේ පොඩ්ඩක් ඇත්ත කිව්වනේ. ඒක ඇත්තද? ඒක බොරුවක්. මොකද දන්නවද? මේ හැම ආණ්ඩුවක්ම ඇමතිවරයා අයින් වෙලා අලුත් ඇමතිවරයෙක් කෙනෙකුට ආණ්ඩුවක් අයින් වෙලා අනිත් ආණ්ඩුව වෙනකොට ඇත්ත කියනවා. මට මතකයි රනිල් වික්‍රමසිංහ. මට මතක විදියට 2015 මාර්තු මාසේ 22 වෙනිදා. හැන්සාඩ් එක අරන් කියවන්නකෝ. රනිල් වික්‍රමසිංහ කියන ආර්ථිකේ කඩාවැටීම පිළිබඳ විශාල කතාවක්. ඇයි වග කියන්න ඕන කවුද? හිටපු ආණ්ඩුවනේ. මෙච්චර ණය වැඩ වෙලා තියෙනවා. ආදායම මෙච්චර හිණ වෙලා තිබෙනවා. ඒ වෙලාවේ මට මතකයි මම පාර්ලිමේන්තුවේ යාගේ නැගිටලා ප්‍රශ්නයක් ඇහුවා. එයා ණය ඉලක්කම් දෙකක් කිව්වා. මං කිව්වා ඒ ඉලක්කම හරිද කියලා. ඒතකොට රනිල් වික්‍රමසිංහ කිව්වා මේ ණය හරිද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ තාමත් අපි අපේ ණය කොච්චරද කියලා දන්නේ නැහැ. අපේ ණය කොච්චරද කියලා හොයාගන්න ජාත්‍යන්තර මූල්‍ය ආරම්භන කණ්ඩායමකට එන්න කියලා තියනවලු. අපේ ණය කොච්චරද කියලා අපිට හොයලා දෙන්න. ඒක කිව්වේ කවද 2015 මාර්තු 22. එයි අර ඔක්කොම චෝදනා ටික දාන්න පුළුවන් හිටපු ආණ්ඩුවට. ඒතකොට ණය අමාරුව ණය ගෙවා ගන්න බැරිකම නේද? ණය පංගුවේ විශාලත්වය මේ ඔක්කොම 2015 කිව්වා. හැබැයි 2019 මේක කියන්නේ 2019 කියන්නේ මොකද්ද? Volkswagen කර්මාන්ත, හම්බන්තොට වරාය නේද? කළුතර කර්මාන්ත. ඊට පස්සේ කියන්නේ සමෘද්ධිය කතාවක් කියන්නේ. ඊට පස්සේ රනිල්ගේ ආණ්ඩුව කඩා වැටිලා මහින්දගේ ආණ්ඩුව ආවා. ඊට පස්සේ බන්දුල ගුණවර්ධන පටන් ගත්තා. 15 19 තමයි අපේ රට කෑවේ. අපි බාර දෙනකොට විදේශ සංචිත මෙච්චර තිබ්බා. දැන් විදේශ සංචිත මෙච්චරට හිඳිලා තියෙනවා. අපි බාර දෙනකොට අපේ ණය පංගුව මෙච්චරයි. දැන් අපේ ණය පංගුව මෙච්චරයි. අපි බාර දෙනකොට අපේ රටේ ආණ්ඩුවේ ආදායම මෙච්චරයි. අද ආණ්ඩුවේ ආදායම මෙච්චර හිඳිලා තියෙනවා කියලා අන්න බන්දුල ගුණවර්ධන බැටේ දෙන්න පටන් ගත්තා හිටපු ආණ්ඩුව. ඊට පස්සේ මුදල් ඇමති මහින්ද මුදල් ඇමති අයින් වෙලා ඊළඟ මුදල් ඇමති වුණා කවුද? බැසිල් ගිය නොවැම්බර් මාසේ පාර්ලිමේන්තුවේ කතා කරලා කිව්වේ මොකක්ද? මරණ 3ක් ඇති මිනිසෙක් පැණි කෑයි. ඒතර මොකද උනේ? ආර්ථික විශාල අර්බුදයක් තියෙනවා කිව්වා. ඇයි? එයා මුදල් ඇමති වුණා විතරයි ඉන්නේ. එයා අනිත් අයට කියනවා. ආර්ථික විශාල අර්බුදයක් තියෙනවා. මරණ 3ක් ඇති මිනිසෙක් පැණි කෑයි. නේද? හැම පැත්තම කඩා වැටලා තියෙන්නේ. අසීරු ගමනක් යන්න තියෙන කියලා කියනවා. ඇයි? මොකද එයා වගේ කියන්න ඕනේ නැහැ කියලා එයා හිතනවා. පරණ කතාව කියනවා. ඊට පස්සේ බැසිල් ඇවිල්ලා අලිසබ්‍රියාව. අපි අලිසබ්‍රි බැලුවනම් පහුගියදා පාර්ලිමේන්තුවේදී අපි මොනතරම් ඓතිහාසික වැරදි තීන්දුව අරන් තියනවද? බදු ආදායම කප්පාදු කරපු එක වැරදි. රුපියල හිතුවක්කාර ලෙස රඳවාගෙන හිටපු එක වැරදි. ජාත්‍යන්තර මූල්‍ය ආරම්භ වලට නිසි පරිදි ගියපු නැති එක වැරදි. ආදී ගොඩාක් දේවල් අලිසබ්‍රි කියන්න පටන් ගත්තා. ඇයි? සබ්‍රි වගේ කියන්නේ එතෙන් සිටනේ. ඊළඟ සබ්‍රි අයින් වෙලා රනිල්ලා විල කියන මොකද්ද? තව එක දවසකට තෙල් තියෙන්නේ. ඊළඟ සතිය වෙනකොට කණ්ඩත් නැහැ. විශාල ගැඹුරු අර්බුදයක තිබෙන්නේ. මම ඉතා අසීරු ගමනක් මේ අනුන්ගේ ළමයි කුස්සගෙන යන්න පටන් අරන් තියෙන්නේ. ජනතාව කියනවා රනිල් ඇත්ත කිව්වනේ. හරිද? හැමදාමත් මේගොල්ලෝ එහෙමයි. මාරු වෙනකොට මොකද කරන්නේ? අනේකාමත සමස්ත වගකීම පවරා එදාට ඇත්ත කියනවා, එතෙන් සිට බොරු කරනවා. මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. එනිසා දැන් මේ ආර්ථික අර්බුදය පිළිබඳව විසඳා ගැනීම පිළිබඳව අලුත් නේද සාකච්ඡාවක් ඇවිල්ලා තිබෙන රනිල් කරයිද? ඔක නෙමෙයි. කරන්න බෑ මතක තියාගන්න. මම අද කියලා යනවා. මේක ශනික අර්බුදය නෙවෙයි දිගු කාලන අර්බුදයක ප්‍රතිවිපාක. මම පසුවේ කියන්නේ. විසඳගන්නේ කොහොමද කියලා. ඊළඟ ගත්තොත් දැන් ආයේ පරද පුරුදු සෙල්ලම පටන් අරගෙන තිබෙන්නේ. මේ පාර්ලිමේන්තුව වල නේද නැවත අර ඔලුගෙඩි මාරු කිරීමේ සෙල්ලම පටන් අරන් තිබෙන්නේ. දැන් අගමැතිවරයා පත් කරා
අගමැතිවරයා පත් කළා සතියක විතර ඇමතිවරු 4 දිනක් පත් කරා. ආයෙ සතියක් ගිහලා 9 දිනක් පත් කරා. ඒ නන්ද මිත්‍ර ඒකනායක ඇමතුමා මීට කලින් මෙහෙම වෙලා තියෙනවා. ආණ්ඩුවක් පත් කරා, කැබිනට් මණ්ඩලය දියුරුම් දුන්නා, රාජ්‍ය ඇමතිවරු දියුරුම් දුන්නා, ආණ්ඩුව දුවනවා. මේමයි සිද්ධ වුනේ මීට කලින්. ආණ්ඩුව පත් කරා, කැබිනට් මණ්ඩලය දියුරුම් දුන්නා, ඊළඟ නියෝජ්‍ය ඇමතිවරු දියුරුම් දුන්නා, ආණ්ඩුව දුවනවා. දැන් මේකේ අගමැති පත් කරනවා, සතියක් ගිහලා තව ඇමතිවරු 4 දිනක් පත් කරනවා, තව සතියක් ගිහලා තව 9 දිනක් පත් කරනවා, මට ආරංචි දෙයි සඳුදා තව කීප දිනක් පත් කරනවා. මොකද්ද මේ කරන්නේ? හැම දාන්නේ 4 දිනකට දීලා පෙන්නනවා, තව තියෙනවා එනවා, තව තියෙනවා එනවා නම් ඉක්මනට එන්න. මේක මේ කියන්නේ 9 දිනකට දුන්නා, තව තියෙනවා එනවා නම් ඉක්මනට එන්න. මේ පරණ පුරුදු සෙල්ලමනේ. මොකද කරේ? සජිත්ගේ පක්ෂෙන් දෙන්නෙක් ගත්තා. තව තියෙනවා. තව යයි දන්නේ. අර මේ කැත මදර ජයසපල්න අපේ රට මේ විපතටපත් කරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පක්ෂයක් හැටියට ලියලා කිව්වා අපි සහාය දෙන්නම් කියලා. ඒත් හොරෙන් ගන්නවා. ඊයේ නිමල් සිරිපාල සඳ මහින්දාමල වීරු මන් දන්න විදියට තව ඕන්න ලසන්ත දුමින්ද දිසානායක සම්පත් බදුල්ලි චාමර සම්පත් බලන්නකො වෙන්නේ මොකද කියන්නේ. දැන් මොකද කරන්නේ? දැන් අර පක්ෂ වලින් අරගෙන අර පැරණි දේශපාලන සූදුවට අවිලා තිබෙනවා. හැබැයි රටේ ජනතාව කියන මොකද? රටේ ජනතාව කියන පාර්ලිමේන්තුවේ ඔක්කොම එකතු වෙලා මේකට විසඳුමක් කිව්වොත් නරකද? කොහොමද ඔක්කොම එකතු වෙන්නේ? පහුගිය අප්‍රේල් මාසයේ 11 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකච්ඡාවට ගියා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක. සාකච්ඡාවට ගිහලා කොහොමද අපි? එතකොට 9 වෙනිදා අගමැති මහින්ද මහත්තයා අයින් වෙලා දැන් අගමැති කෙනෙකුත් නැහැ, ආණ්ඩුවකුත් නැහැ, ජනාධිපති විතරයි ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කියලා සාකච්ඡාවක් කරා අපි කොහොමද එකතු වෙලා ආණ්ඩුවක් හදාගන්නේ කියලා. සාකච්ඡාව කරලා එළියට එනකොට පහුවදා ඒ ජනාධිපතිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් දෙන්නේ කරගෙන ඇමතිකම් දුන්නා. සාන්ත බණ්ඩාරයි සුරේන් රාගවුන්. මේ රාජපක්ෂලා ඉන්නව නේද? මට ඔය රාජපක්ෂලා සමීපව ඇසුරු කරපු කෙනෙක් කිව්වා රාජපක්ෂලා ගැන. රාජපක්ෂලා කියලා කියන්නේ නටන නාට්‍යංගනාවන්ගෙන් ගෙජ්ජි කඩන්න පුළුවන් කියලා. හිතන්නකෝ. එහෙම රාජපක්ෂලා මේක. ලේසිද නේද? නටන නාට්‍යංගනාවකින් ගෙජ්ජි කඩන්න. අන්න ඒ જાතිය කට්ටියක් මේගොල්ලෝ. මේ සාකච්ඡාවට එකට ආණ්ඩුවක් හදන්න. සාකච්ඡාවට කියලා එළියට එනකොට පහවදා දෙන්න කරගෙන ඇමතිකම් දෙනවා. ඉතින් රටේ ජනතාව අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියක්. නෑ මේගොල්ලන්ගේ යහපත් දේශපාලන සංස්කෘතියක් අපේ රට හැදෙන්නේ නෑ මතක තබා ගන්න. එනිසා මේ දේශපාලන අර්බුදයක් තියෙන්නේ දැන්. දැන් දේශපාලන අර්බුදයක් තිබෙන්නේ. රටම පිළිගන්නේ නැති ජනාධිපතිවරයෙක්. රට කියලා ජනතාව හම්බෙලා කතාවක් කරන්න බැරි ජනාධිපතිවරයෙක්. හිටපු අගමැතිවරයෙක් හිටපු ගම හෙලිකොප්ටරෙන් එනවා, හිටපු ගම යනවා. ඉන්නේ කොහෙද දන්නෙත් නෑ. මහින්ද රාජපක්ෂ. මොකද්ද වෙලා තියෙන්නේ? බංකර් රස්සේ හැංගිලා ඉන්න ආණ්ඩුවක් තියෙනවා. ඒ වගේම කිසිදු ජනවරමක් නැති 2015 19 ආණ්ඩුව කරපු අපරාධ වලට ජනතාව ඡන්දෙන් පරාජයටපත් කරපු රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයක් දරනවා. මෙම ආණ්ඩුව රට පාලනය කරන්න සුදුසුද? නෑ මේක සුදුසු නෑ. ඒ නිසා දැන් අපිට සටනක් තිබෙනවා මොකද්ද? මේ රටේ ඇත්ත ජනතාවගේ ජනමතයේ පිළිඹු වෙන නව ආණ්ඩුවක් ගොඩනගන්න ඕන. ඕනේ දැන් මේ ජනාධිපතිවරයාගෙන් රටේ ඇත්ත මතය පිළිඹු වෙනවද? නෑ. මේ අගමැතිවරයාගෙන් රටේ ඇත්ත මතය පිළිඹු වෙනවද? නෑ. මේ පාර්ලිමේන්තුවේ අද රටේ ජනතාවගේ ඇත්ත මතය පිළිඹු වෙන්නේ නෑ. ඒ නිසා අපිට ඉක්මනින්ම රටේ ජනතාවගේ ඇත්ත මතයේ පිළිඹු වෙන ආණ්ඩුවක් හදාගන්න මහමැතිවරණයක් මේ රට අවශ්‍යයි. එතනින් විතරයි මේ ප්‍රශ්නේ ස්ථිරසාර ලෙස විසඳෙන්නේ. නැතුව මේ දේශපාලන අර්බුදය විසඳෙන්නේ නැහැ. අපිට මතකයි අපේ රටේ දේශපාලන අර්බුදය ඇති වෙච්ච අවස්ථා තිබුණා. 2001 දී SP ඇතුළු කණ්ඩායමක් විපක්ෂයේ වාඩි වීම නිසා චන්ද්‍රිකා කුමාරතුංගට පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව ගියා. ඒතොර ඒ ප්‍රශ්නේ ආවේ පාර්ලිමේන්තුවේ. කණ්ඩායමක් එකතුලා බහුතරය දුන්නොත්
පාර්ලිමේන්තුවේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. මොකද ප්‍රශ්නේ තිබෙන්නේ කොතනද? චන්ද්‍රිකාගේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව ගියා. දේශපාලන අස්ථාවරභාවයක් ආවා. ඊළඟ අපේ රටේ දේශපාලන අස්ථාවරභාවයක් තිබ්බා 2001 2004. චන්ද්‍රිකා එකපක්ෂික ජනාධිපති. එයාට විධායක බලය තිබුණා. පාර්ලිමේන්තුවේ බලය රනිල් ගාව අන්න අස්ථාවරභාවයක් ආවා. නේද? 2001 2004 අස්ථාවරභාවයක් මොකක් නිසාද? ජනාධිපතිකම එක්කෙනෙක් ගාව පාර්ලිමේන්තුව තව කෙනෙක් ගාව. එහෙනම් ඒ ප්‍රශ්නේ විසඳකට තියෙන්නේ ජනාධිපති සහ පාර්ලිමේන්තුව ඇතුළේ. ඊළඟ අස්ථාවරභාවයක් ආව 2015 19. ජනාධිපති ශ්‍රී ලංකාවේ අගමැති UNP දෙන්න ගහ ගන්නවා. දෙන්න මූණ බලන්නේ. දෙන්න එක වේදිකාවේ බලන් හිටියත් එක්කෙනෙක් නියපොතු හපනවා. දැක්කද ඒ දවස්වල? හරිද? තව කෙනෙක් මොකක් හරි එතන ඔය තියෙනවා පත්‍රිකාවක් අරන් ඒක කියවනවා ෆොටෝ බලන්නකො. ඉතින් ජනාධිපති එක පැත්තක අගමැති එක පැත්තක එදත් මොකද වෙන්නේ රටේ අස්ථාවරභාවයක් ආවා. හැබැයි ඒක විසඳගන්න තියෙන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර. අදත් රටේ දේශපාලන අස්ථාවරභාවයක් ඇවිල්ලා තිබෙනවා. මොකද අද අපේ රටේ තියෙන අස්ථාවරභාවය? විශේෂ සංශෝධනය සම්මත කරගෙන Tamanට ඕනෑවටත් වඩා වැඩිම බලයක් තියෙන ජනාධිපති කෙනෙක් ඉන්නවා. තිබ්බටත් වඩා වැඩි බලයක් තියෙන ජනාධිපති කෙනෙක් ඉන්නවා. පෞගේ අප්‍රේල් මාසෙ වෙනකම් 3/2 බලයක් තිබ්බා. තර විධායක බලයක් තිබ්බා. 3/2 බලයක් තිබ්බා. නම් අස්ථාවරුනේ කොහොමද? ඇයි අස්ථාවරුනේ? ජනාධිපති බලයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ බලයක් තියෙනවා. දැනුත් එහෙමයි. ජනාධිපති බලයක් තියෙනවා. එයාගේ පැත්තටම පාර්ලිමේන්තුවේ බලයක් තියෙනවා. ඒත් රට අස්ථාවරයි. එන රට අස්ථාවරභාවයට අත් කළ තියෙන කොතනද? ජනාධිපති ගාව හරි පාර්ලිමේන්තුව ගාව හරි නෙවෙයි. රට අස්ථාවර වෙලා තිබෙන්නේ ජනාධිපතිට කොච්චර බලතල තිබ්බත් ඒ ජනාධිපති රටේ ජනතාව පිළිගන්නේ නැහැ. අන්න අස්ථාවරභාවය. පාර්ලිමේන්තුවේ කොච්චර බහුතරය තිබ්බත් ඒ බහුතරය හදාගන්න ආණ්ඩුව ජනතාව පිළිගන්නේ නැහැ. එහෙනම් ලංකාවේ මේ දේශපාලන අස්ථාවරභාවය මෙතෙක් ඇති නොවුණු අස්ථාවරභාවය. මීට කලින් අස්ථාවරභාවය ඇති වුණේ ජනාධිපති සහ අගමැති අතර. ජනාධිපති සහ පාර්ලිමේන්තුව අතර. හැබැයි අද අස්ථාවරභාවය ඇති වී තිබෙන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ජනතාව පිළිගන්නේ නැහැ. එහෙම නේද? ඒක නෙලාද? ජනතාව පිළිගන්නේ නැත්නම් ජනාධිපතිවරයා, ජනතාව පිළිගන්නේ නැත්නම් ආණ්ඩුව. මේ අස්ථාවරභාවය අවසන් කළ හැක්කේ කෙසේද? ජනතාව පිළිගන්න ආණ්ඩුවක් හදාගත්තොත් විතරයි. ජනතාව පිළිගන්න ආණ්ඩුවක් හදා ගැනීමකින් තොරව මේ අස්ථාවරභාවය අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අස්ථාවරභාවය අවසන් කළ හැකි වන්නේ ජනතාවට නව ආණ්ඩුවක් ගොඩනගා ගැනීම සඳහා මහා මැතිවරණයක් ලබා දීමෙන් විතරයි. මොකද කියන්නේ? දින වෙන ක්‍රමයක්. වෙන ක්‍රම නැහැ. ඔය 225 ඇතුලේ නේද? මොන කොලේ අරන් ගැහුවත් නේද? බූරුවෙක්ම තමයි එළියට එන්නේ. මොකක් කරේ නේද? නේ ජෝකර් කොලයක්ම එක්ක එළියට. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තුළ මොන කොලේ ගැහුවත් වැඩක් නැහැ. දැන් තියෙන්නේ මොකද්ද? දැන් තියෙන ජනතාවට නව පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීම සඳහා අවස්ථාවක් දෙන්න. ඒක ශනිකව බැරි නම් රයිට් මාස 3ක් 4ක් කෙටි න්‍යාය පත්‍රයක් හදන්න. ඒක තමයි නීති සංගමයේ කිව්වේ. ඒක තමයි මහානායක හඳුන්වන වහන්සේලා කිව්වේ. ඒක තමයි අපි කිව්වේ. අපි කැමතුණත් අකමැතුණත් සජව කිව්වෙත් ඒක තමයි. මොකද්ද කිව්වේ? කෙටි කාලයක ප්‍රෝග්‍රෑම් එකක් හදන්න. ඒක අපි ඔක්කොම එකට යමු. ඊට පස්සේ ජනතාවට ඡන්දයක් දෙමු. ඒක නෙවෙයි විසඳුම. ඒ නිසා මෙතෙක් තිබුණු හැම ජනාධිපතිවරයාට දාපු යෝජනාවක්ම ජනාධිපතිවරයාට තිබු හැම කොන්දේසියක්ම තිබුණේ ජනාධිපතිවරයා කොන්දේසියකට යටත් කරන්න. ඔයා මේ වැඩ ටික කරන්න 21 වෙනි සංශෝධනය ගේන්න මේ සහන ටික දෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් ටික කරන්න මෙන්න මේ මාස 6ක් ඇතුළත ඡන්ද තියන්න. ඒතර ජනාධිපතිවරයාත් එක්ක තිබු හැම සාකච්ඡාවකම තිබුණේ ජනාධිපතිවරයාට කොන්දේසි පනවා ජනතාවට අවස්ථාවක් ලබා දෙන්න. හැබැයි මේක බැන්දට පන්න රනිල් වික්‍රමසිංහට මොකද වුනේ? ජනාධිපතිවරයාට කොන්දේසි දානව වෙනුවට රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරයා කොන්දේසි දාලා තියෙන්නේ. නේද? මොකද රනිල් වික්‍රමසිංහේ පණ තියෙන්නේ කපුට ගාව. මේක වෙලා තියෙන්නේ. ඒ නිසා මතක තබා ගන්න. මේ ඉතිහාසයේ ඉතාමත් වැදගත් දේශපාලන ප්‍රවණතාවක් මතුවලා තිබෙන වෙලාවක ඒක මැන්දට පැනලා තමන්ගේ පන්තියක් තමන්ගේ පැලන්තියක් විශේෂයෙන්ම රාජපක්ෂලත්
ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි රනිල් වික්‍රමසිංහ මේ පියවර තිබ්බේ. හරි. ඒ නිසා මම හිතනවා මේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය මේකෙන් උඩ එන්නේ නැහැ. මේ දේශපාලන අර්බුදයෙන් උඩ හැකිවන්නේ ජනතාවට නව ආණ්ඩුවක් හදා ගැනීම සඳහා මැතිවරණ පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දීමෙන් විතරයි. ඊට පස්සේ විතරක් නෙවෙයි දැන් අපේ රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. අපේ රටේ ප්‍රධාන ආර්ථික කරුණු පහකට අපේ රට මුහුණ දී තිබෙනවා. පළවෙනි එක තමයි අපේ ආනයන අපනයන අතර වියදම ලොකුයි පරතරේ වැඩි අපේ ආර්බුදයේ පළවෙනි පංගුව. දෙවෙනි පංගුව තමයි අපේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන අපේ භාණ්ඩාගාර ලැබෙන ආදායම මදි වියදම වැඩි. මම කලින් කිව්වේ රුපියල් 40ක් භාණ්ඩාගාරයට එනකොට රුපියල් 100ක් භාණ්ඩාගාරයට වියදම් වෙන්න තියලා තියෙනවා. එඳ රාජ්‍ය ආදායම අඩු වෙලා තිබෙනවා. නිසා අපිට ආර්ථික සලස්මක් ඕන කොහොමද රාජ්‍ය ආදායම වැඩි කරගන්නේ භාණ්ඩාගාරයට ධනෙ ගිහින්. 3 අපේ රටේ නිෂ්පාදනය කඩා වැටලා තිබෙනවා. අපිට අත්‍යවශ්‍ය නිෂ්පාදන ටිකවත් අපිට කරගන්න බැරි වී තිබෙනවා. ඒ නිසා අපි නිෂ්පාදන නව ජවයක් ලබා දෙන්න ඕන. ඒක තුන්වෙනි අර්බුදය. 5:30යි. හරිද වෙලාව? ලයිට් යන වෙලාවද? දෙනියක් තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? කමක් නැහැ. ඉතින් අපි කියමින් හිටියේ හරිද නෑනේ තාම නෑනේ මයික් එකට ඇවිල්ලා තියන්නේ අපි කියමින් හිටියේ ආර්ථිකයේ ප්‍රධාන ගැටලු කිහිපයක් තියෙනවා. ඒතර ඒක දිගු කාල ලෙස අපේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන ගැටලු. හැබැයි අද වර්තමානයේ අපිට කෙටි කාලීන අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. ඒ තමයි අපේ අත්‍යවශ්‍ය ආහාර ටික, ඖෂධ සහ ගෑස්, තෙල් ඇතුළු භාණ්ඩ ගෙන්වා ගැනීමට ඇති වී තිබෙන දුෂ්කරතාවය. ඒතර අපිට දැන් අවශ්‍යයි ශනිකව මේ අවශ්‍යතා ටික සපුරා ගන්න. ඒක එකක්. ශනිකව සපුරා ගන්න නම් අපිට කරුණු කීපයකට යන්න වෙනවා. අපේ රට වැඩිම තනි ඒකකයක් ඇටියට ඩොලර් එන්නේ විදේශගත ශ්‍රමිකයන් එවන ඩොලර්. ඒක තමයි අපිට තනි ඒකකයකට වැඩියෙන් ඉන්නේ. සාමාන්‍යයෙන් වසරකට බිලියන 7.5 කෝටි 750ක් වගේ ආවා. හැබැයි මේ ආණ්ඩුව අනුගමනය කරපු වැරදි පිළිවෙතක් මේ ආණ්ඩුව කරේ ජනතාවගේ විශ්වාසය බිඳ වැටීමත් හේතු කොටගෙන
විදේශගත ශ්‍රමිකයන් අපිට ඩොලර් එවන එක අඩු කරා. සමහරව බැංකු පද්ධතිය හරහා එවන එක නතර කරා. ඒ හේතු කොටගෙන විතරක් පහුගිය ජුනි මාසයේ ඉඳන් දෙසැම්බර් මාසයේ දක්වා කියන මාස 7 ඩොලර් මිලියන 2055කින් ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් කෝටි 20ක විතර අපේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපිට ලැබෙන ආදායම අඩු වෙනවා. 200 කෝටි 200කින් විතර. ඩොලර් කෝටි 200කින් විතර. එතකොට අපිට ගෑස් ගෙන්නන්න අවශ්‍ය වෙලා තිබෙන්නේ මාසෙකට ඩොලර් ලක්ෂ 8යි. හැබැයි අපි පහුගිය ජුනි මාසයේ ඉඳන් දෙසැම්බර් මාසෙ දක්වා අපිට අඩු වෙලා තිබෙනවා ඒ මාස 7 විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 2055 ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් ලක්ෂ 20ක්. ඩොලර් ලක්ෂේව 20000. ඩොලර් ලක්ෂේව 20000. හිතන්න. අපිට ගෑස් ගෙන්න ඕන මාසෙකට ඩොලර් ලක්ෂ 8යි. අපිට තෙල් ගේන්න ඕන මාසෙකට ඩොලර් මිලියන 500යි. හැබැයි අපි ඩොලර් මිලියන 2055ක් අපි විදේශගත ශ්‍රමිකයන්ගෙන් අහිමි කරගෙන තියෙනවා. එහෙනම් මේ ශනික අර්බුදය අපි විසඳා ගැනීම සඳහා කළ යුතු වන්නේ එක අපිට දෛනිකව ලැබෙන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම යලි රටට ගෙනීම සඳහා ඒ ජනතාව තුළ විශ්වාසය තහවුරු කළ යුතුයි. අපි මේ හිතුවක්කාර ලෙස ඩොලරය රඳවා ගැනීම දැන් නම් අත්හැරලා තිබෙන්නේ. ඒක යම් විධිමත් ක්‍රමයකට අනුගමනය කළ යුතු තිබුණා. එහෙමනම් අපිට සැලකිය ඩොලර් ප්‍රමාණයක් ගලාගෙන එනවා. ඊළඟ අපිට ඩොලර් එනවා පිටරට බහන්න යවලා. ගිය අවුරුද්දේ අපිට ඇවිල්ලා තියෙන ඩොලර් බිලියන 12.5. ඩොලර් කෝටි 1250ක් අපිට ඇවිල්ලා තිබෙනවා. හැබැයි අපේ අපනයන ආදායම මනින්නේ රේගුවේ තියෙන දත්තවලින්. රේගුව හරහා කොච්චර ගියාද කියන එක තමයි ඩොලර් කෝටි 1250. හැබැයි අපේ කොතනකවත් මැනෙන්නේ ඒ ඩොලර් කෝටි 1250ක වහන්න ලංකාවෙන් එළියට ගියාට ඒ ඩොලර් කෝටි 1250ම අපේ බැංකු පද්ධතියට ආවද කියලා. ඒක මැනෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? අපේ අපනයන කරන සියලු භාණ්ඩවල වටිනාකම අපේ බැංකු පද්ධතියට ගෙනීම සඳහා අපි මැදිහත් විය යුතුයි. ඒක 2. 3 අපිට දරා ගන්න බැරි ණය පංගුවක අපි හිර වී තිබෙනවා. මේ ණය ප්‍රතිවගත කර ගැනීම සඳහා අපි සාකච්ඡාවකට යා යුතුයි. 4 අපේ ජීවන රටාවේ යම් වෙනසක් අපි කෙටි කාලයකට ඇති කරගත යුතුයි. අපේ ජීවන රටාව චුට්ටක් අධි පරිභෝජනවාදී ජීවන රටාවක් තමයි කියන ඕගොල්ලන්ගේ නෙවෙයි. ටිකක් ඉහළ. ඒ අධි පරිභෝජනවාදී ජීවන රටාවේ වෙනසක් අපි ඇති කරගන්න ඕනේ. මා කිව්වේ ග්‍රීසියේ දවසකට නිකුත් කරේ යුරෝ 50යි යුරෝ 20යි කි. මා කඩේ මට්ටමේ නෙවෙයි. මොකද අඩුම තරමේ අපිට සලස්මක් තියෙන්න ඕන. මේ මුළු තෙල් වියදමම අපි දරන්න ඕනද? සලස්මක් අපිට තියෙනවා. අන්නෙවෙනි කෙටි කාලින දරා ගැනීමකුත් කෙටි කාලික සලසුමුකුත් හරහා මේ මූලික අවශ්‍යතාවයන් ටික අපිට සපුරන්න පුළුවන්. එහෙත් තව මාස 7-8කින් නැවත මේ අර්බුදය මේ විදිහට වෙනවා. රනිල් වික්‍රමසිංහට කරන්න පුළුවන් වුණොත් කරගන්න පුළුවන් වෙන්නේ ওই ටික විතරයි. මා තියෙන දත්ත තොරතුරු අනුව බෑ. නමුත් කරගත්තොත් කරගන්න පුළුවන් වෙන්නේ. යා හිතන්නේ මොකද්ද? කොහෙන් හරි ණය ටිකක් අරගෙන රටේ තියෙන ටිකක් විකුණලා මේක බේරගමු. ණය ටිකක් ගත්තොත් එයා දැනටමත් ගලදාරි හොටෙල් එක, හයට් බිල්ඩින් එක, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල් එක, ගෆූර් බිල්ඩින් එක, මහතපල් කාර්යාලය පිහිටි බිල්ඩින් එක, විදේශ කටයුතු අමාත්‍යාංශ පිහිටි බිල්ඩින් එක මේ ඔක්කොම විකුණන්න එයා දැන් ඇස්සිලා තියෙනවා. එයා කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමැතිය අරන් තිබෙන විකුණන්න. එක්ක මේ ටික විකුණලා ඩොලර් ටිකක් ගන්නවා. එහෙම නැත්නම් රටකින් තව ණය ටිකක් ගන්නවා. ගත්තාම තෙල් ටික දෙන්න පුළුවන්, ගෑස් ටික දෙන්න පුළුවන්, නේද? කිරිපිටි ටික දෙන්න පුළුවන්. එතකොට විකුණලා ගත්ත ටික ඉවර වුණාම ආයෙ මොන හරි විකුණන්න වෙනවා. ණය ගත්ත ටික ඉවර වුණාම අය කාගෙන් හරි ණයක් ගන්න වෙනවා. ඉතින් ඕකනේ අපි දැන් දීර්ඝ කාලයක ආපු ආර්ථික ගමන. මේක අලුත් දෙයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ යෝජනා කරන අලුත් දෙයක් නෙමෙයි.
මොකද්ද කරේ? හැමදාම අපිට බහන්න ගෙන්වීම සඳහා හිගයක් තිබුණා. අපි හිගයට ඩොලර් ණයට ගෙනාවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ණයට දෙන්නේ නැති එක. උච්චරයි. විසඳුම් මාවත ඒකම තමයි මේ යන්නේ. එහෙම නැත්නම් තියෙන ටිකක් වික්කා. විකුණලා ඩොලර් ටිකක් ගත්තා. ණයට ඩොලර් ටිකක් ගත්තා. දැන් මේ යෝජනා කරන්නේ ඕකම තමයි. දැන් ජනතාවට මතයකුත් හදනවා නේද? තෙල් නැතුව හිල්ටන් තියාගෙන මොකටද? ඒකත් හරිනේ නේද? තෙල් නැතුව විදේශ කටයුතු අමාත්‍යාංශ බිල්ඩින් එක තියාගෙන මොකටද? ඒ නිසා මේ අලුත් සූත්‍රයක් නේ මතක තබා ගන්න. අපි හැමදාම කියන මේ රට කොට නැගීම තනිමිනියගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නෙමෙයි. දැන් කට්ටිය විශ්දෙනවා රනිල් වික්‍රමසිංහල ඉන්ද්‍රජාලිකේ. මොන ඉන්ද්‍රජාලිකද අපි දන්නවනේ. 15 දාන මේ කරපු අපරාධ. හරිද? ඒ නිසා මොකද්ද මේ යෝජනාව? එයාට දෙන යෝජනාව තමයි අනිත් අයට වඩා එයාට හිතක් පපුවක් නැහැ ඉක්මනින්ම විකුණන්න පුළුවන්. ඕන සුදුසුකම. අනිත් අය විකුණුමට තව ටිකක් හිතනවා. ඉතින් මෙච්චර එයාගේ සුදුසුකම. එයාට තව ටිකක් ණයක් ගන්න පුළුවන් වෙයි. ඒතර එයාගේ ශනික අර්බුදයේ විසඳන්නේ ඔතනින්. වෙන කිසි දෙයකින් නෙවෙයි. හැබැයි මම අහන්නේ මේක මෙතෙක් ආපු ගමනට වෙනස් වෙන්නේ කොහොමද? මීට කලිනුත් අර්බුදය ආපුවම ණය ගත්තා. මීට කලිනුත් අර්බුදය ආපුවම වික්කා. දැනුත් රනිල් වික්‍රමසිංහ කියන්නේ ණය ගන්නවා විකුණනවා. උත්තරයි. ඒ නිසා මේක ශනිකව යම් විසඳුමක් ලැබුණා දිගු කාලන අර්බුදයක් හදනවා. ඒ නිසා අපේ රට ඕන දැන් මේ අර්බුදයෙන් ගොඩේම සඳහා අවුරුදු 3-4ක දීර්ඝ ආර්ථික සලස්මක් ඕන. අපි මේ මිදින දුක අපේ දරුවන්ට අත්පත් නොවෙන්න. නේද? අපේ දරුවෝ ගෑස් පොලිමේ නොඉදින්න. අපේ දරුවෝ කළුවරේ නොඉදින්න. අපේ දරුවන් තෙල් පොලිමේ නොඉදින්න. අපේ දරුවන්ට මූලික අවශ්‍යතාවයන් සහිත ආහාර පාන ටික සාධාරණ මිලකට ගන්න අවශ්‍ය වෙන ආර්ථිකයක් අපි හදන්න ඕන. එනිසා ජාතික ජන බලවේගයට පැවරෙන්න යන්නේ කාර්යභාරය. මොකද්ද අපි පවරා ගන්න කාර්යභාරය? නැවත අපේ ඉදිරි කිසිදු પરම්පරාවක් මෙවැනි ආර්ථික ව්‍යසනයකට පත් නොවෙන්න ඉඩ නොදෙන නව ආර්ථික සලස්මක් හදන්න. මොකද ආර්ථික සලස්ම ප්‍රශ්න ටික බලමු. අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12.5යි ගිය අවුරුද්දේ ආනයන වියදම ඩොලර් බිලියන 20.6යි ගිය අවුරුද්දේ. ඒකෙන් අපිට ඩොලර් බිලියන 8.5ක හිගයක් තියෙනවා. 1977 අපිට පිටරට බහන්න විකුණලා ලැබුණු ඩොලර් වලින් පිටරටින් බහන්න ගෙනාපුවාම ඩොලර් මිලියන 44 ඩොලර් 4 කෝටි 40 ලක්ෂයක් අතෙත් ඉතුරු වුණා. කින අපිට තිබුණේ මොකද්ද? ධන එකක් අතිරික්තයක්. අපිට ගොඩාක් බහන්න තිබුණේ නැහැ. තේ රබර් පොල් වැනි නේද? කුරුඳු මේ පැත්තේ කුරුඳු මේ මොනවද? ගම්මිරිස් නේද? ඒ වගේ නසාල් වැනි නේද? ඒ වගේන් අපි හොයලා තිබුණා. අපිට පිටරට බහන්න යවලා ලැබුණා ආදායම අපිට වැඩි පිටරටින් බහන්න ගින්නේ. හරිද? එහෙනම් අපිට අතිරික්තයක් ඉතුරු තිබ්බ ඩොලර් මිලියන 44ක. දැන් 2022 21 වෙනකොට මොකද්ද උනේ? අපිට පිටරටින් බහන්න ගෙනල්ලා පිටරට බහන්න විකුණලා ලැබෙන ආදායම මදි පිටරටින් බඩු ගේන්න ඩොලර් කෝටි 810ක. පොඩි ගානක් ඩොලර් කෝටි 810යි. එදා 4 කෝටි 40 ලක්ෂයක් අතෙත් ඉතුරුයි. අද 810ක් මදි. දැන් එන මොකද කරන්න උන? අපි දැන් සලස්මක් හදන්න ඕන මේ පරතරය අඩු කරගන්න. ඒක රනිල් කරන්නේ. ඒක මේ හඬුවට කරන්නත් බෑ. අන්න පරතරය අඩු කරගන්න සලස්මක් මොකද්ද? එකක් අපේ අපනයන ආදායම වැඩි කරගන්නේ කොහොමද? දෙක ආනයන වියදම් ටිකක් අඩු කරගන්නේ කොහොමද? ඒක අපිට අවශ්‍යයි. එහෙම නැතුව අපිට යන්න බෑ මේක. අපේ අපනයන ආදායම වැඩි කර ගැනීමේදී අපි බලන්න ඕන අපිට තිබෙන විශේෂ තැන් ටිකක් තියෙනවා. නේද? ඒ කියන්නේ අපිට ඩොලර් එන ප්‍රමාණය අපි වැඩි කරගන්න ඕන. වැඩි කරගන්නකොට අපිට Volkswagen කාර් හදලා ඒක වැඩි කරගන්න බෑ. නේද? ඇයි? කාර් හදන තාක්ෂණයත් පිටරටේ, අමුද්‍රව්‍යත් පිටරටේ, ප්‍රාග්ධනයත් පිටරටේ, විකුණන්නෙත් පිටරට. මෙහෙ පුළුවන්. ෆෝන් හදලා
මේක අත්පත් කරගන්න බෑ. දැන් ඉස්සෙල්ලා බලන්න ඕන අපිට ලෝක වෙළඳ පොලේ අත්පත් කරගන්න පුළුවන් විශේෂ තැන් ටිකක් තිබෙනවා. ප්‍රධාන එකක් තී. අද ලෝකේ ටී හබ් එක තේ කේන්ද්‍රය ඩුබායි. හැබැයි ඩුබායි වල තේ පළයක් නෑ. හැබැයි ලෝකේ තේ කේන්ද්‍රය කොහෙද? ඩුබායි වල. හරිද? අපේ රටේ තේ වලින් 70%කට වඩා වැඩි යවන්නේ බල්ක්. අවසන් නිෂ්පාදනය ලෙස නෙවෙයි අපි යවන්නේ. අපි 20 ගණනක් අපි යවනවා අවසන් නිෂ්පාදන. ඩෙල්මා වගේ සමාගම් අවසන් නිෂ්පාදනය යවනවා. හැබැයි අපි 70කට වඩා වැඩි ප්‍රමාණයක් වන්නේ බල්ක් ටී. ඒගොල්ලෝ මොකද කරන්නේ? වැඩ රටවල් අරගෙන තමයි සිලොන් ටී කියන ලේබල් එකට යවන්නේ. එහෙනම් අපේ තේ වල ඉතුරු 70%වත් අපි වැලියු ඇඩ් කරන තරකට ගිහින් ඉන්නවා. ඒතර අපේ ඩොලර් ප්‍රමාණය අපිට වැඩියෙන් ගේන්න පුළුවන්. ඒ වගේම අපි කල්පනා කරලා බලන්න ඕන අපේ රට ටී හබ් එකක් කරන්න පුළුවන්ද කියලා. සැලසුම් තියෙනවා. ඒතර අපිට තව ඩොලර් ප්‍රමාණයක් වැඩියෙන් ගේන්න පුළුවන්. ඊළඟ ගත්තොත් කුරුඳු. ලෝකේ සුවඳම කුරුඳු තියෙන අපිට සරම ගම්මිරිස් තියෙන අපිට. දැන් කුරුඳු අපි සුද්ධ නේද? කුරුඳු වවන්න පටන් ගත්ත කාලේ ඉඳන් අපි කුරුඳු යවන්නේ කොහොමද? කුරුඳු තලලා නේද? වේලලා දරමිටියක් වගේ ගැට ගහලා දරමිටිය යවනවා. දැන් සතවර්ෂ දෙක තුනක් කුරුඳු යවන්නේ දරමිටි ලෙස. හැබැයි ඕනතරම් පරීක්ෂණ කරලා තිබෙනවා, රිසර්ච් කරලා තිබෙනවා. කුරුඳු වලින් ලෝකයේ තව විවිධ වෙළඳපොළක් අත්පත් කරගන්න පුළුවන්, නිෂ්පාදන ඇති කරන්න පුළුවන්. ඒකට විශාල රිසර්ච් කරපු මහාචාර්යවරුන් අපිට මේ ළඟදී හම්බුණා. ලොකු පොතක් ලියලා තිනවා කුරුඳු වලින් ලෝකේ අත්පත් කරගන්න පුළුවන් වෙළඳපොළක් ගැන. අපි යන්නේ එතන තව ටිකක් වර්ධනය කරන්න ඕන. දැන් ගම්මිරිස් ඒක ඉතාමත් හොඳ මාකට් එකක්. එතන අපි තව වැඩි කරන්න. ඒතර අපිට ආවේනික භාණ්ඩ වලින් අපි කොහොමද වෙළඳපොළේ තැන් ටිකක් හොයන්නේ? ඒ වගේම අපේ සාම්ප්‍රදායික වෙළඳපොළ වල දැන් බෙදිලා ඉවරයි. යුරෝපයේ වෙළඳපොළ බෙදාගෙන ඉවරයි. එක්සත් ජනපදයේ වෙළඳපොළ බෙදාගෙන ඉවරයි. හැබැයි ලෝකේ නැවුම් වෙළඳපොළ වල හැදෙනව කොහෙද? අප්‍රිකානු රටවල් වල. ඒක ටිකක් වේගෙන් දැන් සංවර්ධනය අත්පත් කරගෙන තිබෙනවා. ඒ නිසා අපි අලුත් තානාපති සේවයන් හදන්න ඕන. දැන් අපේ රටේ තානාපති සේවය වැඩිම අවධානය යොමු කරන්නේ ඇමරිකාවට හොඳම මිනිහා යවන්නේ. ප්‍රංශයට හොඳම කෙනා යවන්නේ. එංගලන්තයට හොඳම කෙනා යවන්නේ. යවමු. හැබැයි අපි දක්ෂම කෙනා යවන්න අප්‍රිකානු රටවල් වල. රටවල් වලට ගිහලා ඒ වර්ධන වෙමින් තිබෙන වෙළඳපොළෙන් පංගුවක් අපේ රට අත්පත් කරගන්න ඕන. ඒ සඳහා සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයෙක් රටේ හදන්න ඕන. අපේ තරුණ පරම්පරාව මේ රජයේ රැකියාවකම බලාගෙන ඉන්න වෙනස් කරන්න ඕන. රජයේ රැකියාවකම බලන් ඉඳලා මොකද වෙලා තිබෙන්නේ? මේ රාජ්‍ය අපිට දරා ගන්න බැරි තරමට ලොකු වෙලා තියෙන්නේ. අද භාණ්ඩාගාරයට එන රුපියලකින් මොකද බලන්න. භාණ්ඩාගාරයට රුපියලක් ආවොත් ඒ රුපියලකින් 72ක් වියදම් කරන්නේ විශ්‍රාම වැටුප් සහ වැටුප් වලට. එඳා මුළු රජයේ ආදායමම රාජ්‍යයක් නඩත්තු කරන්න වියදම් කරන්න සිදු වී තිබෙනවා. ඉතින් අපි මේක වෙනස් කරන්න ඕනකම තිබෙනවා. අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුරවලා තිබෙනවා. අද තෙල් සංස්ථාව වරාය පුරවන එක තමයි කරන්නේ. මොකද කළාද මේ ආයතන ඔක්කොම කඩාවැටලා තිබෙන්නේ. ඇයි? තරුණයන්ට වෙනත් විශ්වාසදායක රැකියාවක් නැහැ කොතනකවත්. වෙන රස්සාවක් කරනවට වඩා හොඳයි ඉස්කෝලේ මුර රස්සාව කරන කියලා හිතනවා. ඇයි යාට විශ්‍රාම වැටුපක් හම්බෙන්නේ? ඒ නිසා තරුණයන්ට දෙමව්පියන්ගේ මතයක් තියෙනවා රජයේ රස්සාවකට ගියොත් ජීවිතේ සුරක්ෂිතයි. හැබැයි සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් බවට පත් වුණොත් ජීවිතේ සුරක්ෂිතභාවය පිළිබඳ සැකයක් තිබෙනවා. පෞද්ගලික අංශ රැකියාවකට ගියොත් ජීවිතේ සුරක්ෂිතභාවය පිළිබඳ සැකයක් මතුවලා තිබෙනවා. ඒ නිසා වෙලා මොකද වෙලා තින්නේ? මේ රාජ්‍යාංශ ගොඩ ගහලා අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාඩි වෙන්න පුටු නැති තරමටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිරිලා. පාසල් වල මුරකාරෙක් වුණත් අපේ පාසල. ගමේ දෙවෝපිය බලාගත්තේ පාසල. අර කවුරුත් හොරු පෙන්නේ නැහැ පාසල. අද මුරකරුව කුලිය පිටියෙන් දාලා තියෙන හැමතැනම කුලිය පිටිය. මොකද වවුනියාවට දෙම කුලිය පිටිය. කුලිය පිටිය ඉඳන් ඉසුරුපායට වෙනම් බස් එකක් එනවා. මාතර ඉඳන් වරායට බස් එකක් එනවා. මංගල හිටියට මාතර වරායම තියෙනවා. මේකයි වෙලා තියෙන්නේ. මේවා පුරවලා නැති කරා. ඒ නිසා නව තරුණ පරම්පරාවට නව තැන් අපි හදන්න ඕන. ලෝක වෙළඳපොලේ පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. අන්නේ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපි නිර්මාණය කරලා අන්න අපේ අපනයන ආදායම වැඩි කරගන්න ඕන. කරන්න ඕනේ නැද්ද? කරන්න ඕන. අපිට මේ තරම් ආනයන වියදමක් වැඩි උනේ මොකක් නිසාද?
අපිට ආසන්න වශයෙන් ගත්ත $3 මිලියන 300ක් කියා පොහොර ගිහින්. $3 මිලියන 300ක් යනවා පොහොර ගිහින්. හැබැයි 1982 දී මංගා පත්‍ර දැන්වීමක් තිබුණා පොහොර සංස්ථාව දාපු. දිනමින පත්‍රේ. පොහොර සංස්ථාව පත්‍ර දැන්වීම දාලා තියෙනවා යූරියා මෙට්‍රික් ටන් 50000 පාකිස්තානයට යවලා තියෙනවා. අපි යූරියා නිෂ්පාදනය කරලා මොකද තෙල් පිරිපහදුව ආශ්‍රිතව අතුරු කර්මාන්තයකට තමයි යූරියා පොහොර කර්මාන්තශාලාව හැදෙන්නේ. ඒකෙන් අපි යූරියා නිෂ්පාදනය කරලා අපි පාකිස්තානට යූරියා මෙට්‍රික් ටන් 50000ක් කියලා තිබෙනවා 1982. අද ඒ පොහොර සංස්ථාව අපිට නේ අපි මිලියන 300ක පොහොර ගේනවා. අන්න අපි කොහොමද ආපහු අපරට අවශ්‍ය කරන පොහොර ටික නිෂ්පාදනය කරගන්න අපි පටන් ගන්න. ඊළඟ අපි විශාල ලෙස තෙල් ගෙනල්ලා බොර තෙල් ගෙනල්ලා අපි තෙල් පිරිපහදු කරලා අපි නැව් වලට තෙල් ගෙවුවා. සාමාන්‍යයෙන් තෙල් වලට යන ඩොලර් ප්‍රමාණයෙන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් නැව් වලට තෙල් ගහලා අපි හොයාගෙන තිනවා. හැබැයි අද මොකද වුනේ? නැව් තෙල් අංශෙ වික්කා. ජෝන් කීල්ස්ලා IOC එකටයි මැක්ලරන්ස්ලාට. නැව් තෙල් අංශෙ වික්කට පස්සේ මොකද වුනේ? වෙනදා අපි තෙල් ගෙනල්ලා බොර තෙල් ගෙනල්ලා පිරිපහදු කරලා අපි විකුණනවා. නැව් වලට තෙල් ගහලා අපිට ඩොලර් එනවා. තෙල් වලට ගිය වියදම් වලින් භාගයක් අපි නැව් වලට ගහලා හොයාගත්තා. අද අපිට ඒ ආදායම ඉන්නේ නේ. නැවත අපේ ශක්තිමත් නැව් තෙල් අංශයක් වර්ධනය කරන්න. ඒක අපිට කරන්න. මේ ඩොලර් කෝටි නේද 2000 ඉක්මවන ආනයන විදමක් වැඩි උනේ ඇයි? 1977 දී අපේ රට අවශ්‍ය කිරිසා ක්‍රියාසිත නිෂ්පාදන 60% අපේ රටේ සම්පූර්ණ කරා. 60%. අද අපේ රටේ කිරිසා ක්‍රියාසිත නිෂ්පාදන අපි නිෂ්පාදනය කරන්නේ 32%ක් වගේ කුඩා ප්‍රමාණයක්. මොකද උනේ අපිට? අද කිරිපිටි පොලින් තියෙන 77 60%යි නම් අද වෙනකොට අපිට 100%කින් අපේ කිරි නිෂ්පාදනය ස්වයං පෝෂිත වෙන්න පුළුවන් රටක් මේ. හැබැයි කඩා වැටුවා. ගොවි පොළවල් පාළුවට ගියා. ගිහලා බලන්නකෝ NLDP එකට අයිති ගොවි පොළවල්. ඔක්කොම මොනවද? ඉලු පිරිලා. ඔය NLDP එකේ අද ෆාම් ටික තියෙන්නේ පොල්. මැලිසිරිපුර ෆාම් එකට ගිහලා බලන්න. නේද? යනකොට නේද? හැබැයි මැලිසිරිපුර ෆාම් එක බලන්න. මොනවද තියෙන්නේ? හරක් වලට හරක් නෙවෙයි පොල්. පොල් වලින් තමයි ලාභ ලබන්නේ. එතන මුළු කිරි කර්මාන්තම කඩා වැටුණා අපි. ඒ නිසා අපිට කිරි පිටි රටින් ගේන්න සිද්ධ වුණා. ඒ නිසා අපි ආපහු කොහොමද අපේ රටේ කිරි කර්මාන්ත දියුණු කරන්නේ? ඒකට අවශ්‍ය වෙන හොඳ පසුබිමක් අපේ රටේ තිබෙනවා. මූරා වර්ගයේ හරක් පාකිස්තාන ඉන්දියාවේ ඉන්න අපේ රට වියලි කලාප ඇති කරන්න පුළුවන්. ෆර්සියන් වගේ හරක් අපේ රට සීත කලාප ඇති කරන්න පුළුවන්. වැලිමඩ බණ්ඩාරවෙල නේද? ඒ ආපුතලේ ආදි ප්‍රදේශවල. ඒ ඉතාමත් යෝග්‍ය රටක් අපිට තිබෙනවා. ඒ නිසා අපි කිරි නිෂ්පාදනය වැඩි කරගත්තොත් අන්න අපේ අර ඩොලර් කෝටි 2000න් ටිකක් අපිට අඩු කරගන්න පුළුවන්. පොහොර වලින් තව ටිකක් අඩු කරගන්න පුළුවන්. ඊට අපි ඇඳ රෙදිපිලි කර්මාන්තශාලාව. දැන් අපිට විශාල රෙදිපිලි කර්මාන්තශාලාවක් තිබුණා. ඉස්සර අපේ ගම්වල තිබුණා විවින් මධ්‍යස්ථාන පේස කර්මාන්තශාලා විවින් මධ්‍යස්ථාන. මතකද? දැල් ගහපු ශාලාව. අද තියෙනවද කොයිද? අද කිසි දැල් ගහපු ශාලාවක් නෑ. මොකද අපේ ඉස්සර අපිට මතකයි. අපේ ගෙදරට අවශ්‍ය බෙඩ් සීට් ටික අපිට විවින් මධ්‍යස්ථානෙන් හදලා දුන්නේ. තුවාය විවින් මධ්‍යස්ථානෙන් හදලා දුන්නේ. අත්ලෙන්ස් විවින් මධ්‍යස්ථානෙන් හදලා දුන්නේ. හරිද? අපිට ඉතාමත් හොඳ මතක තබා ගන්න. ඉතාමත් හොඳ විවින් මධ්‍යස්ථාන තිබුණා අපිට. ඒ විතරක් නෙවෙයි අපිට රෙදි පිටි ගම්මාන තිබුණා. තුල්රිය, මත්තේගොඩ, පූගොඩ, වේයන්ගොඩ කියලා කියන මොනවද? ඒවා රෙදි ජනපද. කර්මාන්තශාලා නෙමෙයි. තුල්රියට ගිහිල්ලා බැලුවොත් අක්කර දහස් ගණනක භූමියක නිවාස තියෙනවා. කර්මාන්තශාලාව තිබෙනවා. ගබඩාව තියෙනවා. පිට්ටනිය තියෙනවා. ඒවා ජනපදයක්. ඉතාමත් හොඳ කර්මාන්තශාලාවක් අපිට තිබුණා. ජනතාවත් එක්ක සම්බන්ධ වුණු කර්මාන්ත ජනපද තමයි තුල්රිය, මත්තේගොඩ, පූගොඩ, වේයන්ගොඩ කියලා කියන්නේ. පොඩි ප්‍රශ්නයක් තිබ්බා. නේ සමහර ඒවා ලාම්පුල් ගඳාව. ඉතින් තාක්ෂණය දිනුනොන වෙනස් කරගන්න ඕන. ඒවා අරුම් පුදුම දේවල් නෙමෙයි. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අපේ විවින් මධ්‍යස්ථානයේ සිට සියලු රෙදි ජනපද ඔක්කොම අපිට අද අහිමි වෙලා තිබෙනවා. අද මේ අපි ඔක්කොම ඇඳගෙන ඉන්න ඇඳුම් ඔක්කොම ආනයනික ඇඳුම්. ඉතින් අපේ ඩොලර් ප්‍රමාණය මොකද වෙන්නේ? අපිට වැඩියෙන් ඩොලර් ඕන වෙනවා මොකටද? පිට රටින් රෙදි ගේන්නේ. අපි කොහොමද අපිට අවශ්‍ය වෙන රෙදි ටිකේ කර්මාන්තය යලි දියුණු කරලා අපේ දේශීය රෙදි නිෂ්පාදනය අපි දියුණු කරගන්නේ කොහොමද කියලා අපි කල්පනා කරන්න ඕන. ආර්ථික සැලැස්මක් වුණා අපිට. ඊළඟට අපි කවුරුත් දන්නෝ නේද? අපේ රටේ සීනි කර්මාන්තශාලාව තිබුණා. 1980 වෙනකොට අපිට අවශ්‍ය වෙන සීනි වලින් 50% අපි අපේ රටේ නිෂ්පාදනය කරා.
අද අපි නිෂ්පාදනය කරන අපිට අවශ්‍ය වෙන සීනි වලින් 10%යි. ඉතින් අපිට වැඩිපුර සීනි ගේන්න ඩොලර් පිටරට ගලාගෙන එනවා. ඒවා අපිට අඩු කරගන්න පුළුවන් ශේෂ්ත්‍ර හැටියට තිබෙනවා. ඒ නිසා අපි අපනයන ආදායම වැඩි කරගත්තොත්, ආනයන වියදම අඩු කරගත්තොත් අපිට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අපිට තව ඩොලර් රුපියල් තැන් තියෙන මොනවද? ලෝක මා දැක්ක දැන් Facebook වල ඉතාම ලස්සන මැප් ඔයගොල්ලෝ බලන්න. ඡායාරූපයක් එනවා. ඒ කියන්නේ කොළඹ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් ආශ්‍රිත ඉන්දියන් සාගරය. ඉන්දියන් සාගරයේ ඡායාරූපයක් එනවා නැව් ගමනාගමනය ගැන. කුහුඹු රැලක් ගමන් කරනවා වගේ කොළඹ වරාය ආසන්නෙන් නැව් හරි දසදහස් ගණන් ගමන් කරමින් තිබෙනවා. ආසයි ඒක දිහා බලාගෙන ඉන්න. වසරකට නැව් 36000 අපේ ලංකාව ආසන්නෙන් ගමන් කරනවා. ලෝක වෙළඳාමේ ලෝක භාණ්ඩ වෙළඳාමේ භාණ්ඩ ප්‍රවාහණේ තුනෙන් එකක් සිද්ධ වෙන අපේ රට ආසන්නෙ. ඊටමත් වැදගත් රටක තැනක අපේ රට පිහිටා තිබෙනවා. ඒ නිසා අපිට මේ නාවික කර්මාන්තය දියුණු කරොත් අපිට ඩොලර් උල්පත්. ඒක තමයි චීන දකුණු ජැටියට කෙලහෙලන්නේ. ඒක තමයි ඉන්දියන් කාර්යය නැගෙනහිර ජැටිය අත්පත් කරගන්න try කරන්නේ. කොළඹ වරායකෙන් අපේ රටේ තිබෙන සෑම සම්පතකට වඩා වටිනාම සම්පත තමයි මේක. ඒවට ලෝකේ කියන්නේ ලොකේෂන් බිස්නස්. ඒවා වෙන කාටවත් බෑ. තේනම් කෙන්යාවට හදන්න පුළුවන්. ගම්මිරිස් ඉන්දියාවට හදන්න පුළුවන්. ෆෝන් අපි හැදුවා චීනට හදනවා. හැබැයි ලොකේෂන් බිස්නස් කියලා කියන්නේ ඒ ලොකේෂන් එකේ විතරයි ඒ බිස්නස් එක. වෙන කොහොමවත් කරන්න බෑ. ඒ නිසා ඒක තමයි අපිට තියෙන මහා කුම සම්පත අපේ වරාය. වරාය කේන්ද්‍ර කරගත්තු අපි ප්‍රතිනවගත කිරීමේ සෙන්ටර් එක බවට අපේ රටපත් කරන්න ඕන. අපේ රටේ ඉන්න බඩු ටික කොළඹ වරාය බ්ලොක් කරන්න ඕනේ නැහැ. අපිව ත්‍රිකුණමල වරායට ගෙනියන්න. අපේ තෙල් නැව් ටික ගෙනල්ලා උතර හිර කරගන්න ඕනද අපි? තෙල් නැව් ටික ත්‍රිකුණමලට ගෙනියමු. ගබඩා ටික තියෙනවා. ගබඩා වල ගොඩ ගැහුවා. ඊට පස්සේ දුම්රිය මාර්ග තිබෙනවා. ලංකාවේ ප්‍රධාන හැම දුම්රිය මධ්‍යස්ථානකම තෙල් ගබඩා තියෙනවා. මහනුවර තියෙනවා. කුරුණෑගල තියෙනවා. මාතලේ තියෙනවා. අනුරාධපුරේ තියෙනවා. ගාල්ලේ තියෙනවා. පුත්තලමේ තියෙනවා. අපිට ඉතාමත් හොඳ මේ බවුසර වලින් නේද? කොළඹ නගරෙන් කොච්චර ට්‍රැෆික්ද, කොච්චර වියදමක්ද, කොච්චර බරපතලද? අපිට ත්‍රිකුණමලේ හරහා දුම්රිය මාර්ග පද්ධතිය හරහා අපිට මේ තෙල් බෙදා හරින්න පුළුවන්. අපි ගණනය කරලා බැලුවා ත්‍රිකුණමලේ ගබඩා සංකීර්ණේ උතුරටයි නැගෙනහිරටයි විතරක් බෙදුවොත් අවුරුද්දකට තෙල් සංස්ථාවට මිලියන 800ක් ඉතුරුයි. ප්‍රවාහන වියදමෙන් විතරක්. ඉතින් අපි නැව් ටික එතෙන්ට ගෙනියමු. මෙතන නිදහස් වරාය හදමු අපි. අපිට අවශ්‍ය වෙන වාහන අපි එහෙට ගෙනියමු. දුම්රියෙන් ප්‍රවාහනය කරමු. හොඳ නැද්ද? ඉතින් ඉතා හොඳ නිදහස් වරායක් හදලා කාර්යක්ෂම වරායක් බවට පත් කරන්න. සිංගප්පූරුව දිනු වෙන එක ප්‍රධාන තැනක් තමයි. සිංගප්පූරු වරායත් ඒ වගේ තැනක්. සිංගප්පූරුව දිනු වෙන්නේ කොහොමද? සිංගප්පූරුව ඒගොල්ලෝ හදුවා ලෝකේ ප්‍රධාන සුපර් මාකට් එක හැදුවා. ඒකත් ලොකේෂන් බිස්නස් එකක්. ලොකුම සුපර් මාකට් එක තියෙන සිංගප්පූරුවේ. ඊට පස්සේ මොකද කරේ? ඒකට අවශ්‍ය වෙන බහණ්ඩ ගේන වරාය හැදුවා. සිංගප්පූරු වරාය ලෝකේ කාර්යක්ෂම වරාය. ඇයි? සුපර් මාකට් එකට බඩු ගේන්න ඕන, බඩු පටවන්න ඕන වරාය දිනු කරා. ඊළඟ සිංගප්පූරුවට එන්න ඕන, බඩු ගෙන යන මිනිස්සු එන්න ඕන. ඒ නිසා සිංගප්පූරු එයාලයින් එක හැදුවා. ලෝකේ කාර්යක්ෂම එයාලයින් එක සිංගප්පූරු එයාලයින් මිනිස්සු බඩු ගෙන යන්න එන්න ඕන සුපර් මාකට් එකට. ඊට පස්සේ හොඳ බැංකු පද්ධතියක් හැදුවා. ගනුදෙනු කරන්න බැංකු පද්ධතියක් ඕන. සිංගප්පූරු ඩෙවලොප්මන්ට් බැංක් ලෝකේ කාර්යක්ෂම බැංකුව හැදුවා. ඒගොල්ලෝ තමන්ගේ ලොකේෂන් එකත් එක්ක තමන්ගේ පිහිටීමත් එක්ක තමන් ආර්ථික සංවර්ධන මාවතක් තෝරගත්තා. අපි අපේ පිහිටීමත් එක්ක හොඳ ආර්ථික සංවර්ධන මාවතක් අපිට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි නාවික කර්මාන්තයේ දියුණුතම නැවියන් අපි හදන්න ඕන. දියුණුතම මැකැනික්වරු අපි හදන්න ඕන. දියුණුතම නැව් නඩත්තු කරන ශිල්පීන් අපි හදන්න ඕන. එවැනි පාඨමාලාවන් අපි පටන් ගන්න ඕන. එවැනි තාමත් හොඳ විභවතාවයක් ලංකාවේ ඇතුළේ තිබුණ අපි ඒකත්පත් කරගත හැකි. ඩොලර් ඒ විතරක් නෙවෙයි. අපේ රටේ මානව සම්පත් දියුණු කරන්න ඕන. ලෝකේ තියෙන භාණ්ඩ වෙළඳපොළ විතරක් නෙවෙයි. ලෝකේ ශ්‍රම වෙළඳපොළක් තිබෙනවා. ලෝකේ ඉතාමත් දියුණු ශ්‍රම වෙළඳපොළක් ඉල්ලනවා. අද මොකද වෙලා තිබෙන්නේ? අපිට එහෙම ලෝකේ ශ්‍රම වෙළඳපොළක් අත්පත් කරන් දෙන්නද? අපි නෑ. තාක්ෂණය කොච්චර දියුණු වුණත් ගෙදර අතු ගානට ගෘහණියක් ඕන. ඕන් අපේ ජොබ් එක. තාක්ෂණය කොච්චර දියුණු වුණත් වාහනේ ගන්න රියදුරෙක් ඕන. ඕන්න මැද පෙරදක අපේ ජොබ්. තාක්ෂණය කොච්චර දියුණු වුණත් තනපිටියල්ලන තරුණයෙක් ඕන. ඕන් මැද පෙරදක අපේ ජොබ්. අපි මේ දියුණු වෙන තාක්ෂණයත් එක්ක දියුණු වෙන දැනුමත් එක්ක
දැනුමත් සහිත තාක්ෂණ සහිත ප්‍රවේශයක් හැදුවේ නේ. ඉඳ ලෝකේ එක්ස්පයර් වෙච්ච ශ්‍රමයක් අපිට තිබෙන්නේ. ලෝකේ දියුණු ශ්‍රමිකයෙක් ඉන්නවා. හැබැයි අපි ඒ ශ්‍රමිකය හදලා නැහැ. අපි කෝකටත් යන්න ඕන වෙන ගෑස් ලිප පත්තු කරන්න, පිඩලිය අල්ලන්න, රියදුරු වැඩේ කරන්න, කොන්ක්‍රීට් ටික අනන්න නේද? මොකද්ද? හුණු පිරියම් කරන්න. ඔන්න අපේ ශ්‍රම වෙනදපොළ. හැබැයි ලෝකේ දියුණු ශ්‍රම වෙනදපොළ කප්පත් කරගන්න ඕන. ඉන්දියාවට ඒක සලස්මක් තිබුණා. අද ලෝකේ දියුණුතම මුදුකාංග වෙළඳපොළේ දියුණුතම උහෙලම සමාගම් වල උඩම ඉන්නේ ඉන්දියානුවා. Google ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්දියානුවෙක් CEO Google එකේ. NASA එක විශාල ප්‍රමාණයක් ඉන්දියානුවන් වැඩ කරන්නේ. ලංකාවේ HSBC එකේ ප්‍රධාන විධායක නිලධාරී මේ ඊයේ පෙරේද වැඩ බාරගත්ත ඉන්දියානුවෙක්. ලෝකේ මූල්‍ය සමාගම් වල, තාක්ෂණික ආයතන වල, කළමනාකරණ ආයතන වල, මුදුකාංග ආයතන වල ලෝකේ උඩම ශ්‍රමිකයන් හදලා තියෙන ඉන්දියාව. අපි අත්පත් කරන් තියෙන පහත ශ්‍රමය. නිසා අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්කරණයෙන් හරහා අපේ ගමේ ඉන්න තරුණේ ලෝකේ දියුණුතම ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කරගත හැකි නිර්මාණයක් බවට පරිවර්තනය කරන්න ඕනේ. එහෙමයි රටක් ඉස්සරහට යන්නේ. ගිය අවුරුදු 2021 අවුරුද්දේ සෞදි අරාබියා ලෝකේ ප්‍රධාන තෙල් අපනයන කරන රටක්. සෞදි අරාබියා ලෝකෙට තෙල් යවල හොයාගෙන තියෙනවා ඩොලර් බිලියන 113ක්. සෞදි අරාබියා ලෝකෙට තෙල් යවල හොයන් තියෙන්නේ ඩොලර් බිලියන 113යි. ඉන්දියාව ගිය අවුරුද්දේ ලෝකෙට මුදුකාංග පද්ධතිය අර IT හරහා හොයාගෙන තියෙනවා බිලියන 133ක්. ඉඳ ලෝකෙ ඉස්සර හිටියේ වටිනාම සම්පත තෙල් කියලා. හැබැයි අද ලෝකේ වටිනාම සම්පත තෙල් නෙවෙයි වටිනාම සම්පත දැනුම. අද ඉන්දියාව ආයෝජනය කළ තිබෙන දැනුම. ඒකට තමයි ලෝකෙ විශාල ශ්‍රම වෙළඳපොළක් අත්පත් කරන් තිබෙනවා. ඩොලර් බිලියන 133ක විශාල වෙළඳපොළක් අත්පත් කරන් තිබෙනවා. අපේ මුළු ආර්ථිකයම සමස්ත ආර්ථිකයම බිලියන 80යි. සමස්ත ආර්ථිකයම බිලියන 80යි. ඉන්දියාවේ මුදුකාංග වෙළඳපොළේ විතරක් බිලියන 133යි. හිතන්න. අපිට ඉතර යන්න ඕන ඔකෙන් 10ක් ගත්තොත් වැඩිත් එක්ක. බිලියන 10කට ගියොත් බිලියන 15කට ගියොත් අපිට තාම තුන් රටක් දිනු කරන්න ඕන. ඒ නිසා මේ ශනික අර්බුදේ රනිල් ගොඩේ උපරිම උනොත් ණයක් අරගෙන උපරිම උනොත් දෙයක් විකුණලා. හැමදාම මේ අර්බුදේ එනකොට මොකද කරේ මේක තමයි. මේක සර්කල් එකක් හැටියට අර්බුදේ එනකොට වැඩියෙන් ණය ගන්න තියෙන එකක් විකුණනවා. ආයෙ මොකද වෙන්නේ? ඒක විසින් අර්බුදේ ආයෙ වැඩි වෙනවා. ආයෙ ණයක් ගන්නවා තියෙන එකක් විකුණනවා. ඒක විසින් අවුරුද්දක් විතර යනකොට ආයෙ වැඩි වෙනවා. ආයෙ තියෙන එකක් විකුණනවා ආයෙ ණයක් ගන්නවා. දැන් මේ සැරේ හිරවුනේ මොකද? ණය දෙන්නේ නැතුව ගියා. ඔතනින් හිරවුනේ. ණය දුන්නා නම් හිර වෙන්නේ. ආයෙ නේද? ආයෙ ණයක් ගන්නවා විකුණනවා. ඊළඟ අවුරුද්දේ ආයෙ එනවා. ආයෙ ණයක් ගන්නවා ආයෙ විකුණනවා. කවදා හරි හිර වෙනවා. හැබැයි හිර වුණා මේ අවුරුද්දේ. ඔච්චර වෙනස. මේ ආර්ථික ගමන කොහොමද කියලා මේ හිරවීම තමයි තිබුණේ. කොයි වෙලාවක හරි ණය දෙන්නේ නැති තැනකට එනවා අපි. කවුද එහෙම ණය දෙන්නේ? අපි ඉන්දියානු කණ්ඩායමක් එක්ක සාකච්ඡා කරලා ඉන්දියානු රජයේ නිලධාරී කණ්ඩායමක් එක්ක අපි ඕගොල්ලෝ මේ ලංකාවට ඩොලර් බිලියන 3-4ක් දෙන්න යනවා කියන්නේ ඇත්තද කියලා. ඒගොල්ලෝ කියමු මොකක්ද? නෑ එහෙම කතාවක් නෑ. හොඳට තේරුම් ගන්න. අපි දෙන්නේ ඉන්දියානු ජනතාවගේ සල්ලි. ඒකත් ඇත්තනේ. ඒගොල්ලෝ කියන අපි දෙන්නේ ඉන්දියානු ජනතාවගේ සල්ලි. අපිට සහතිකයක් ඕන ඒ සල්ලි ආපහු ලැබෙන බවට. සාධාරණයි. අපේ කබ්‍රාල්ලා ගිලා ග්‍රීසිය කඩා වැටෙන ග්‍රීසිය සල්ලි දැම්මට ඉන්දියාවෙම දන්නේ නැහැ. ඉන්දියාව අපිට ණයක් දෙනවනේ මොකද කියන්නේ? ඒගොල්ලෝ කියනවා අපිට නැවත ලැබීම පිළිබඳ සහතිකයක් ඕන. එහෙම නැත්නම් ඉන්දියාවේ ආණ්ඩුව එළවන ඉන්දියාවේ ජනතාව උඹලා කඩා වැටෙන රටවල් වලට ණය දුන්නා කියලා. දැන් අපි එහෙම කරන්නේ නැද්ද? අපි දැන් කබ්‍රාල්ට කියන්නේ මොකද්ද? උඹලා කඩා වැටෙන ග්‍රීසියට ණය දුන්නා. දැන් අපි අද කබ්‍රාල්ට බයිනෝනේ. ඒ වගේම තමයි ඉන්දියාවට. කඩා වෙන රටවල් වලට ණය දෙන්නේ අන්තිමට උනේ මේකේ හිර වුණා ණය දෙන්නේ නැතුව. ඔන්න හිරවීම. ණය දුන්නා නම් ලබන අවුරුද්දේ මේ අරුබුදේ ඉන්නේ. ලබන අවුරුද්දේ ණයක් ගත්තා නම් ඊළඟ අවුරුද්දේ මේ අරුබුදේ ඉන්නේ. හැබැයි කොයි වෙලාවෙ හරියනවා. හරිද මේ ඔක්තරයි. ඒ ජීවිතේ කොහොමද? එක්ක විකුණලා එක්ක ණය අරගෙන. විකුණන දේවල් නැති වෙනකොට ණය ගන්න දේවල් නැති ණය දෙන්න කෙනෙක් නැති වෙනකොට මේ හිරවීම වෙනවා. මේක තමයි මේ හිර උනේ. ආය රනිල් ගෙනාවේ මං කලින් කිව්වේ. ආය රනිල් ගෙනාවේ විකුණ ගණ්ඩයි ණයක් ගණ්ඩයි. අර්බුදේ ඉවරද?
අරුබුදය අවසන් වෙන්නේ ආයිනෝ. එහෙනම් මේ අරුබුදෙන් ගොඩ එන්න ස්ථිරසාර මාවතක් අපිට අවශ්‍යයි. ඒ මාවතේ කෙටියෙන් යමක් තමයි මම කිව්වේ. අපේ රටේ ආනයන අපනාතර පරතරය අපි අඩු කරගන්න ඕන. අපේ රටේ නිෂ්පාදනය අපි වැඩි කරගන්න ඕන. අපේ රටේ ණය පංගුව ක්‍රමානුකූලව අඩු කරගනිමින් ඉතා හොඳ ණය අරගෙන අඩුවට ණය අරගෙන සාහනශීලී ණය අරගෙන ප්‍රතිඵලදායක ව්‍යාපෘති වල අපි යොදවන්න ඕන. අපේ ආදායම් බෙදියාම විෂමතාවය අඩු කරන්න ඕන. ආර්ථිකය ගම්වලට ගලාගෙන එන්න ඕන. අද අපි බැලුවොත් දැන් අපේ දිසානායක සහෝදරයෙක්ව විල්ගමෝ කලාපය ගැන. විල්ගමෝ කලාපේ ප්‍රශ්නය විල තියෙන මොකක් නිසාද? විල්ගමේ ජනතාවට වෙන ආර්ථික ප්‍රභවයක් නැහැ. ඒගොල්ලන්ට අම්මට තියෙන්නේ, තාත්තට තියෙන්නේ, දුවට තියෙන්නේ, පුතාට තියෙන්නේ එක්ක කුඹුර කොටන්න, එක්ක හේන කොටන්න. වෙන ආර්ථික ප්‍රභවයක් තියෙනවද ඒගොල්ලන්ට? වෙන ආර්ථික ප්‍රභවයක් නැහැ. ග්‍රාමීය ජනතාව මුහුණ දී තිබෙන ප්‍රශ්නේ මොකද්ද? ඒගොල්ලන්ට අලුත් ආර්ථික මූලයක් නැහැ, ආර්ථික අවස්ථා නැහැ. ඒගොල්ලන් තියෙන කුඹුරම තමයි අම්මා තාත්තා දුව දරුවෝ ඔක්කොම එකතුලා කුඹුර කොටනවා. එහෙම නේද විල්ගමේ වැඩිපුර? ඉතින් ඒක ප්‍රතිඵලදායක නැතුනම දුප්පත් වෙනවා. මොකද්ද කරන්න ඕන? ගමට තව ආර්ථික අවස්ථා ගණනාවක් ගෙනියන්න ඕන. මේ කුඹුර හේන මතම ගම එකත් අපි කරමු. ඒකට තාක්ෂණ එකතු කරමු. ඒක තව දියුණු කරමු. හොඳ බීජ ප්‍රභේද දෙමු. හොඳ වගා සලස්මක් හදමු. තාක්ෂණ එකතු කරමු. හොඳ නිෂ්පාදන වලට යමු. වෙළඳ පොලක් හදමු. ඒක අපි කරමු. ඒ ගමේ යට තවත් ආර්ථික අවස්ථා හදන්න ඕන. දරුවා සුළු ආබාධි පරිමාණ ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද? දරුවා ලෝකෙට මෘදුකාංක නිෂ්පාදනය කරලා විකුණන තරුණයෙක් හදන්නේ කොහොමද? අන්නේ නව තරුණව තව අවස්ථා ගණනාවක් ගමේ හදන්න ඕන. එහෙම ගමේ නව අවස්ථා හැදුනොත් විතරයි ආර්ථිකයේ මේ විෂමතාවය තුරන් කරන්න පුළුවන් වෙන්නේ. අන්න එවැනි ආර්ථික සාධාරණත්වය සහිත ආර්ථික ක්‍රමවේදයකට අපේ රට පරිවර්තනය කරමු. ඒ සඳහා අපි ජාතික ජන බලවේගයේ පාලනයක් ගොඩනගා ගත යුතුයි. සාහතික වශයෙන් මේ රට හදන්න ඕන. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු. ඒ වෙනුවෙන් අපි සියලු හැමදෙනාම මැදිහත් වෙමු. විශේෂයෙන්ම උගුන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. සමාජය හිරි වැටිලා තියෙන්නේ. හැත්ති ඇත්තටම සමාජය හති වැටිලා ඉන්නේ. ඉතාමත් දුක්ඛදායී ජීවිතයක් අපේ දෙමව්පියෝ දරුවෝ තරුණයෝ ගත කරමින් තිබෙනවා. අපි හැම දෙනාට විශාල කම්පනයක් තිබෙනවා. නේද? තෙල් පෝලිම, ගෑස් පෝලිම, ආහාර මිල දරා ගන්න බැරි ප්‍රශ්නයක් තිබෙනවා. එහෙත් මේක අපි නේද කරන්නේ මොකද්ද කියලා අහක බලාගෙන ඉන්නේ නැතුව තේරුම් බේරුම් කරගන්න බැරුව ඉන්නේ නැතුව අපි ඔක්කොම මැදිහත් වෙලා අපේ රට නව ආර්ථික දේශපාලන පරිවර්තන යොමු කිරීම වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. ජය වේවා.